සංසාර සාරෝග විනීත නිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං ස්වන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාන් සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සූර්යස්ස බික්ඛවේ උදයතෝ ඒතං පුම්බංගමං ඒතං පුම්බ නිමිත්තං යදිදං අරුණංගං ඒවමේව කෝ බික්ඛවේ බික්ඛුනෝ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස උප්පාදාය ඒතං පුම්බංගමං ඒතං පුම්බ නිමිත්තං යදිදං කල්යාණ මිත්තතා කල්යාණ මිත්තස්සේතං භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකං අරියං අට්ඨංගිකං මග්ගං භාවස්සති අරියං අට්ඨංගිකං මග්ගං බහුලී කරිස්සති ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි 2021 වර්ෂයේහි වස් කාලයේහි සිදු කරන ධර්ම දේශනා මාලාවෙහි සමාරම්භක ධර්ම දේශනාවයි අද මේ පැවැත්වෙන්නේ. ඉතින් අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සංයුත්ත නිකායෙහි මග්ග සංයුත්තේ එන කල්යාණ මිත්‍ර සූත්‍රය. කල්යාණ මිත්‍රත්වය අපේ ජීවිතයට කොච්චර වැදගත්ද? ඒ තුළින් අපේ ජීවිතයට සිදුවන ප්‍රයෝජනය මොකක්ද? ඒ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සැබෑ ලෙසම අපට ලැබෙන්නේ මොකක්ද කියන කාරණයයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඉතින් අප මේ ධර්ම දේශනාව ආරම්භ කරන කලින් ටික වේලාවක් අප මෛත්‍රී භාවනාව පුහුණු කරලා අපේ හිතේ කුසල චේතන අධ්‍යයන කරගනිමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. First of all, we are going to practice loving kindness meditation before this sermon. I think all of you can participate to the meditation. That is very important as a beginning part in this sermon. ඉතින් මේ ස්ථානයේ පටන් ලෝපුරා වැඩ සිටින සියලුම සත්‍යයන්ට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් මෙසිතවිල්ල භාවිත කරමින් අප මෛත්‍රී භාවනා පුහුණු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. Okay, first of all, we are going to practice loving kindness meditation, metta bhavana for our inner peace. From this place to the world, we spread loving kindness thoughts to everyone who is in this universe. Okay, please get ready for meditation. දැන් අපි අපේ වම් අත උඩින් දකුණු අත තියාගෙන
S2 අඩවන් කරගෙන අපි දැන් මෛත්‍රී භාවනාවට සූදානම් වෙමු. First of all, please close your eyes gently and keep your right hand on the left hand. Be aware of your body posture, that you are sitting here from your legs to head and from your head to legs. Okay, keep your attention in the present moment near the upper lip or near your nose. May all beings at this temple be well, happy and peaceful. May all beings at this temple be well, happy and peaceful. May all beings at this temple be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this world be well, happy and peaceful. May all beings in this world be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May they attain the final bliss of liberation. ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, ඒ මෙත් සිතුවිල්ල සහිතව අප ධර්ම ශ්‍රවණය කරමු. ඒ මෛත්‍රී සිතුවිල්ලෙන් අද දින ඔබ විහාරස්ථානයේ සිටින හැම වෙලාවකදීම සිහියෙන් නුවණෙන් මෛත්‍රියෙන් කාලය ගත කරමු. පින්තුනි, අපට මේ බුද්ධ ශාසනයක් ලැබෙච්ච අවස්ථාව අපේ ජීවිතයේ සුවිශේෂ භාග්‍ය සම්පන්න අවස්ථාව විදිහට සැලකනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච අවස්ථාව, උන්වහන්සේගේ ධර්මයේ ලෝකයේ සජීවී ජීවමාන අවස්ථාව, ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේලා සංඝ රත්නය අපට මුණ ගැහෙන කාලය. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ ලෝකයේ තියෙන සමයෙහි
ඒ ත්‍රිවිධ රත්නය ඇසුරු කරන්න පුළුවන් වටාපිටාවක සුදුසු මානසිකත්වයක ජීවත් වීම සලකන්නේ ෂණ සම්පත්තිය කියලා. මේක පින්නතුනි බුද්ධෝත්පාද කාලයක ජීවත් වුණාට විතරක් ෂණ සම්පත්තියක් වෙන්නේ නැහැ. ඔබ දන්නවා මේ පන්සල වටේ ඉන්න ගෙවල් අය මේ කාලේ ජීවත් වෙනවා. නමුත් එයා ඇත්තටම දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ ඉන්නවද කියලා වැඩ සිටිනවද කියලා. උන්වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ තියෙනවද කියලාවත් දන්නේ නැහැ. සංඝ රත්නේ වැඩ ඉන්නවා කියලා එයා දන්නේ නැහැ. ඇත්තටම පින්වතුනි අය අබුද්ධෝත්පාද කාලෙක ඉපදිලා අබුද්ධෝත්පාද කාලෙක ජීවත් වෙලා අබුද්ධෝත්පාද කාලෙක මිය යනවා. කොයිතරම් අභාග්‍යද පින්වතුනි. අන්න එවැනි ලෝකයකට ඔබත් මා කොයිතරම් වාසනාවන්තද මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් හඳුනා ගන්නට පුළුවන් වටාපිටාවක ඊට සුදුසු මානසිකත්වයක ඉපදීම. අන්න එවැනි කාලයක ඉපදිච්ච අය හැටියට අපේ ජීවිතයේ වටිනාකම අපි තේරුම් ගන්නට ඕන. අනිත් අතින් මේ ජීවිතයට උපරිම වටිනාකම අපි ලබා දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහුවොත් තමයි ඇත්තටම අපේ ජීවිත කොච්චර වටිනවද කියලා අපට තේරෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ ධර්මයේ ප්‍රගුණ කරෝතින් තමයි සැබෑ ලෙසම අපේ ජීවිතයට ඉහළම වටිනාකම ලැබෙන්නේ. ඔබ දන්නවා සාමාන්‍ය කෙනෙක් මිය ගියොතින් මිය ගිය ගමන් මේ ශරීරය නොවටිනා දෙයක් බවට පත් වෙනවා. අපි ළඟින් මැසුරු කරපු අයවත් ඊළඟට අපිව ගෙදරවත් තියාගන්නේ. ඉක්මනටම නයිනානන් කතා කරලා පිටත් කරනවා ගෙදරින්. බොහොම ටික වෙලාවයි ශරීරයේ උණුසුම තියෙනකන් විතරයි ගෙදර තියාගන්නේ. අපි කොයිතරම්නම් ගෙදරට උදව් කරලා තිබුණත්, බිහිදම් කරලා තිබුණත්, ධර්මම් පෝෂණය කරලා තිබුණත් මේකයි ස්වභාවය. ඒ වගේම අපේ අවසන් කටයුතු වලින් පස්සේ කවදාවත් අපේ ශරීරය කොටස් ගෙදර තියාගන්නේ නැහැ. අන්න එවැනි ජීවිත තමයි අපි ගත කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය බලන්න පින්නතුනි අපි ප්‍රගුණ කරොත්ින් අපේ ජීවිතයේ වයසට යද්දි ටිකෙන් ටික වටිනාකම අඩු වෙන්නේ නැහැ, වටිනාකම වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ඉහළම ලෙස අපේ සිත දියුණු කරොත්ින් අපේ ශාරීරික කොටස් gedara තියාගන්න විතරක් නෙවෙයි ධාතු කරඬුවක දාලා වන්දනාමාන කරන මට්ටමට අපේ ජීවිතයට වටිනාකමක් ලබා දීලා තියෙනවා. අන්න එවැනි වටිනා දහමක් අපට ලැබිලා තියෙන්නේ. ඉතින් අපි බලන්න වටිනව කොයිතරම් දුරට මේ දහමෙන් අපි නිසි ප්‍රයෝජන ලබාගෙන තියනවාද කියලා. බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සූත්‍රයෙන් දේශනා කරනවා සූර්යස්ස භික්ඛවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණග්ගම්. දිනකට හැමදාම ඉර පායනවා. ලෝකයට ආලෝකය සලසා දෙනවා. අන්නේ ඉර පායන්න කලින් නැගෙනහිර දිශාවෙහි රතු පාට එළියක් පේනවා. ඒකට කියන්නේ අරුණෝදය කියලා. අපි ඩෝන් එක කියලා කියන්නේ. මෙන්න මේ අරුණෝදය අර ඉර පේන්න කලින් රතු පාට ඒ වර්ණය පේනකොට අපි දන්නවා දැන් ඉර නගින්න සූදානම් කියලා. අන්න ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ආධ්‍යාත්මික ජීවිතයක තියෙන මුල් නිමිත්ත තමයි අරුණෝදය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. ධර්ම මාර්ගයේ ප්‍රධාන ඉගැන්වීම ලෙස සැලකන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගය. ඒ ආර්ය ශ්‍රාණික මාර්ගය තමන්ගේ ජීවිතයට ලැබෙනවා කියන තියෙන පෙර සලකුණ අර අරුණෝදය වගේ අර රතු පාට රැස්දහර වගේ තමයි අපේ ජීවිතයට කල්යාණ මිත්‍රත්වය ලැබීම කියන කාරණේ. කල්යාණ මිත්‍රයන් වෙතින් තමයි මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන්ම අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා ලෝකය ආලෝකවත් කරන්න ඉර පායනකොට ඒ ඉරට කලින් තියෙන අරුණෝදය වගේ අපේ ආධ්‍යාත්මික ජීවිතයේ ආලෝකය විහිදවන්නට ආර්ය ශ්‍රාණික මාර්ගය නැත්නම් සතර සතිපට්ඨානය නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන නැත්නම් චතුරාර්ය සත්‍ය මේ කොමන ධර්ම කාරණාවකින් ගත්තත් බුදුදහමේ මූලික ඉගැන්වීම අපට ලැබෙන ප්‍රධානතම සලකුණ තමයි ප්‍රධානතම උපකාරණය තමයි උපකාරය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා සඳහන් කළා. ඉතින් අපි බලමු පින්වතුනි අපට කොයිතරම් දුරට කල්යාණ මිත්‍රත්වය ලැබිලා තියෙද කියලා. මේ මිත්‍රත්වය ඊටාම ප්‍රාථමික මට්ටමේ ඉඳන් ඉහළම තලයට කොයිතරම් වටිනවද?
ඒ මිත්‍රත්වයේ ආශ්‍රය අපේ ජීවිතයට ලැබුණොත් කොයිතරම් අපේ ජීවිත වටිනවද කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්. අපේ මිතුරන් ජීවිතේ හුඟක් මුණ ගැහෙනවා. එදිනදා ජීවිතේ කතා බහ කරලා hina වෙන යහළුවන් හුඟක් අපට ඉන්නවා. අන්නේ යාළුවන් අතුරින් කල්යාණ මිත්‍රයෙක් වෙන එක ලේසි නෑ. කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් එයාගේ ළඟ ගුණධම් තියෙන්නට ඕන. ප්‍රධාන වශයෙන්ම බුදුහාමුදුරේ දේශනා කරනවා මාතා මිත්තං සකේ ගරේ කියලා. අපට මුලින්ම නිවසේදී හමු වෙන අපේ මිතුරා මිතුරිය තමයි අපේ අම්මා තාත්තා දෙන්නා. ඊට පස්සේ අපිට පාසල් යනකොට අපේ ගුරුවරු මුණ ගැහෙනවා මිතුරන් විදියට. ඊළඟට විවාහ වෙනකොට සඳහන් කරනවා භාර්යාව පරමා සඛා කියලා. භාර්යාව තමයි හොඳම ඉහෙලිය කියලා. ස්වාමි පුරුෂයෙකුට හොඳම ඉහෙලිය භාර්යාව, භාර්යාවකට හොඳම යහළුවා තමන්ගේ ස්වාමි පුරුෂයා කියලා. මෙහෙම ටිකෙන් ටික ඉදිරියට ගිහිල්ලා වඩාත්ම ඉහළ මිත්‍රයා කවුද කියන එක අපට බුදුහාඳුරුව පැහැදිලි කරලා දෙනවා. වරක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ ද්විචක්ඛුං පන සේවේත සෙට්ටං පුරිස පුග්ගලං කියලා. අන්ධය එක ඇසක් පෙනෙන කෙනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න අත්හරින කියලා. කාටද මේ අන්ධයා සහ එක ඇස පෙනෙන කෙනා කියලා කිව්වේ? අන්ධයා කියලා කියන්නේ මෙලොව ජීවිතේ යහපතක් දන්නේ නැති කෙනා, පරලොව ජීවිතයේත් යහපත දන්නේ නැති කෙනාට කියනවා අන්ධයෙක් කියලා. ඒක චක්කු කියලා කියන්නේ එක් ඇසක් පෙනෙන කෙනා කියලා කවුද? මේ ජීවිතයට විතරක් සාර්ථකත්වයට උදව් කරන කෙනා. ඉගෙන කියාගෙන රැක ආරක්ෂාවක් කරලා හොඳට සතුටින් ඉන්න කියලා මෙලොවට විතරක් උදව් කරනවා නම් බුදුහාමුදුරේ දේශනා කරන එයාත් අයින් කරන්න කියලා. ද්විචක්ඛුන් පන සේවේත සෙට්ටං පුරිස පුග්ගලං. ඇස් දෙකම පේන. ඇස් දෙකම පෙනෙන කෙනා කියලා කියන්නේ කාටද? මෙලොව ජීවිතයේත් යහපත දකින, පරලොව ජීවිතයේත් යහපත දකින කෙනා කියලා කියනවා. එතකොට දුරු කරන්න කියලා කිව්වේ අත්හැරලා යන්න කියන එක නෙවෙයි. මෙතන ඇසුරු කරනවා කියන එක අපි තේරුම් ගන්නට ඕන. බොහෝ විට කෙනෙකුට හිතෙන ඇසුරු කරනවා කියන්නේ ළඟටම වෙලා යාගේ ළඟින්ම ඉන්න එක නැත්නම් කරටත් දාගෙන වගේ ඉන්නවා කියන එක තමයි අපිට ඇසුරු කරනවා කියන එක හිතෙන්නේ. නමුත් වෙනතුන ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ ඇසුර කියන එකේ තියෙනවා. ආශ්‍රය කරනවා කියලා කියන්නේ යාව ශාරීරික ඇසුරු කිරීමම නෙවෙයි. ඇසුරු කරනවා කියන්නේ ඒ කෙනාගේ ಗುಣධම් අපි කොච්චර ගතිගුණ කොච්චර අපි ඇසුරු කරනවාද කියන කාරණය. අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනං කියලා කියන්නේ බාලයන් ඇසුරු කරන්න එපා පණ්ඩිතයන් ඇසුරු කරන්න කියලා කිව්වේ ගුණධම් වලින් අඩු අය අත්හරින කියන එක නෙවෙයි. ඒ ගුණධම් වලින් අඩු අයගේ තියෙන දුර්ගුණ ඇසුරු කරන්න එපා කියන එකයි. පණ්ඩිතානංච සේවනා කියලා කිව්වේ ඉහළ ගුණධම් තියෙන ඇසුරු කරන්න කියලා කිව්වේ කායිකව ළඟින් ඉදීමම නෙවෙයි. ඊයගේ ජීවිතයේ තියෙන හොඳ චරිත ලක්ෂණ අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම. එතකොට පින්නතුනි මේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම කියන එක ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. මිය ගියපු කෙනෙකුත් අපට ඇසුරු කරන්න පුළුවන්. මිය ගියපු කෙනෙක් ලියපු පොතපතක් කියවනකොට, එයාගේ දේශනයක් අහනකොට, එයාගේ ගතිගුණ අපේ ජීවිතයට සම්බන්ධ කර ගන්නකොට එයා අපි ඇසුරු කළා වෙනවා. අනිත් දේ තමයි වර්තමානයේ අපට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ළඟින් ඉන්නට අවශ්‍ය නැහැ. අපේ බුද්ධියේ පමණට අපට ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයන් අපේ ජංගම දුරකථනයට ගෙන්නව ගන්න පුළුවන්. හැබැයි ඒක තීරණය වන්නේ Taman කොච්චර දහමට කැමතිද, කොයිතරම් Taman ධර්ම මාර්ගයේ ඉදිරියට යනවාද කියන කාරණේ මත. පින්නතුනි අපේ පරලෝක ජීවිතේ විතරක් නෙවෙයි ව්‍යග්ගපඤ්ඤ සූත්‍රයේ දේශනා කරනවා දීඝජානුකෝලිය ව්‍යග්ගපඤ්ඤ බුදුරජාණන් වහන්සේ වෙත විලහනවා ස්වාමීනි මට මෙලොව ජීවිතයේ සාර්ථක වෙන්නත් මගේ පරලෝක ජීවිතයේ සාර්ථක වෙන්නත් හේතු වන කරුණු දේශනා කරන්න කියලා. එතෙන්දී බුදුහාමුදුරුවෝ පින්නතුනි මෙලොව ජීවිතයේ සාර්ථක වන්නට හේතු වන කරුණු අතරිනුත් ප්‍රධාන වශයෙන්ම දේශනා කරේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. උත්සාහයෙන් වැඩ කිරීම, ධනෙ ඉපීම, ඒ උපයපු ධනෙ ආරක්ෂා කිරීම, ආදායමට සරලන් විදියට වියදම් කිරීම, කල්යාණ මිතුරන් ඇසුරු කිරීම. දැන් බලන්න පින්නොතින් අපේ ජීවිතයේ සාර්ථක වෙන්න අපේ ශරීරය හොඳට පෝෂණය කරගන්න
මෙහෙම අද දක්වා අපට නිරුපද්‍රිත වෙන්න අපට උදව් කරේ අපේ අම්මා තාත්තා දෙන්න. ඒ අපේ කල්යාණ මිත්‍රයන් වුණා. ඒ විතරක් නෙවෙයි අපට ඉගෙන කියා ගන්න කොච්චරනම් ගුරුවරු උදව් කළාද? අපට මේ රටට එන්න කොච්චර දෙනෙක් උදව් කරන්නේ නැද්ද? අපට හොඳ රැකියාව ලබන්න, හොඳ ගෙයක් ලබන්න මේ හැම දෙයකම අපට හුඟා දෙනෙක් උදව් කළා තියෙනවා. ඒ නිසා මෙලොව ජීවිතය සාර්ථක වෙන්නටත් ප්‍රධානම දෙයක් තමයි යහපත් මිතුරන් ආශ්‍රය කිරීම. අන්නේ යහපත් මිතුරන් අපිට සාමාන්‍යයෙන් රැකියාවක් ගන්න, ඉගෙන ගන්න, ගෙයක් දොරක් ගන්න විතරක් නෙවෙයි. බුදුදහමේ ඊටත් වඩා ඉහළ මට්ටමට අපිව මේ කල්යාණ මිත්‍රත්වය ඔසවලා තබනවා. ඒ තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතයේහි පෘථග්ජන භූමියේ පටන් සේක භූමිය දක්වාත්, සේක භූමියේ හිට අසේක භූමිය නැත්තම් අරහත්ත්වයට දක්වාත් මේ ආධ්‍යාත්මික ගමන් මඟ සම්පූර්ණයෙන්ම යෙදিলা තියෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා සඳහන් කළා. ඒ නිසා අපේ ජීවිතයට සුවිශාල බලපෑමක් මේකෙන් සිදු කරනවා. වරක් ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීන් මට එක කාරණයක් පැහැදිලි වෙනවා. මේ බ්‍රහ්මචාරී ජීවිතයෙන් භාගයක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත නේද කියලා සඳහන් කළා. මේ ආධ්‍යාත්මික ගමන් මගේ බ්‍රහ්මචාරී ජීවිතයේ සාර්ථකත්වයේ භාගයක්ම රඳා පවතින්නේ යහපත් මිතුරන්ගේ ආශ්‍රය මත නේද කියලා මට වැටහෙනවා කියලා කවුද මේ සඳහන් කරන්නේ? ආනන්ද හාමුදුරුවෝ. එතෙන්දී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මා හේවන් ආනන්ද සකල මේව හිදම් බ්‍රහ්මචර්යයන් යදිදං කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා කියලා. ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්න එපා භාගයක් නෙවෙයි සම්පූර්ණ මේ ආධ්‍යාත්මික ගමනක තීරණය වන්නේ කල්යාණ මිත්‍රත්වය මත කියලා. වරක් සරියුත් මහ රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ ඉදිරියේ සඳහන් කරනවා ස්වාමීන් මට කාරණයක් වැටහෙනවා මේ සමස්ත බ්‍රහ්මචාරී ජීවිතයම ආධ්‍යාත්මික ජීවිතයම වැටිලා තියෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත නේද කියලා. බුදුහාමුදුරුවෝ සාදුකාර දෙනවා සාදු සාරිපුත්ත ඒක එහෙම තමයි. සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන මඟ තීරණය කරන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා. පින්වතුනි මෙන්න මේ ගමන් මගේදී අපට මේ කල්යාණ මිත්‍රයන් ගුණධම් වල ඉහළම තත්වයේ කියා දෙන යහළු මිත්‍රාදී මුණ ගැහෙන නිකන් නෙවෙයි. ඒක සසර කරා වූ ලොකු පින්කම කානිසංශයක් විදියට. අපි පින්කම් කළ ප්‍රාර්ථනා කළා තියෙනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය කියලා. මේ පිනේ හේතුවෙන් මට බාලයන් ඇසුරු නොකරේවා නිවන් දක්නාතෙක්ම කල්යාණ මිත්‍රයන් ආශ්‍රයයට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කළා තියෙනවා. හැබැයි පින්වතුනි වෙලාවක හිතෙනවා අපි මේ ගාථාවත් එක්කම මේකට තවත් කොටසක් එකතු කරන්න ඕනේ කියලා. ඒ මොකද්ද? කල්යාණ මිත්‍රයන් ලැබේවා වගේම ඒ ලැබෙන කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න මට නුවණක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න වෙනවා. නැත්තම් කල්යාණ මිත්‍රෝ හමු වෙනවා අපි ගණන් ගන්නවත් නැහැ. ඇතැම් විට ඒ කල්යාණ මිත්‍රයන් දාලා අපි අර මැණික් ගල් දාලා පොඩි ගල් හොයාගෙන යනවා වගේ අපි ඊට වඩා අඩු වටිනාකම් තියෙන දේවල් හොයාගෙන යනවා. ඒ නිසා පින්වතුනි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා වගේම ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නට අපි බුද්ධිමත් වෙන්න ඕන. ඒ වගේමයි මේ කල්යාණ මිත්‍රයන් ඉතින් ඉහළම ධර්මය අපි අසා ශ්‍රවණය කරන්නට ඕන. ඔබ විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවා නම් ඔබ විශේෂයෙන්ම බුදුදහම ප්‍රායෝගිකව පුහුණු කරනවා නම් ඒ වගේම තවත් බුදුදහම දන්න කෙනෙක් ඔබට මුණ ගැහුණොත් ඔබ ගැන ඊටාම සියුම්ව පරීක්ෂා කරනවා. සාමාන්‍ය කෙනෙක් ඔබට මුණ ගැහුණොත් ඔබෙන් අහන්නේ ඔබේ රට මොකද්ද? ඔබ කොහෙද ඉගෙන ගත්තේ? මොනවද ඩිග්‍රියට කළේ? ඔබේ මේජ් එක මොකද්ද? රැකියාව මොකද්ද? කොයි සිටි එකේද ඉන්නේ? මේ වගේ දේවල් තමයි සාමාන්‍ය කෙනෙක් අහන්නේ. නමුත් ආධ්‍යාත්මික වෙන්න කෙනෙක් මුණ ගැහුණොත් ඔබෙන් ඊට වඩා වෙනස් ප්‍රශ්න ටිකක් අහනවා. ඔබේ ආගම මොකද්ද කියලා අහනවා. ඔබ පිළිපදින මොන දහමක්ද කියලා අහනවා. බුදුදහම කියලා කිව්වොත් ඔබ මොන ට්‍රැඩිෂන් එකද ඔබ ප්‍රැක්ටිස් කරන්න කියලා අහනවා. ඊළඟට අහනවා ඔබ කාගේ බණද වැඩිපුර අහන්නේ කියලා. කවුද ඔබ ෆලෝ කරන්නේ කියලා අහනවා. ඊට පස්සේ අහනවා ඔබ දැනට ප්‍රැක්ටිස් කරන ඉහළම දේ මොකද්ද කියලා. මෙන්න මෙතනින් ඔබ වහු වෙන ඉන්න ස්ථානේ. මෙතනින් හොර කරන්න බෑ.
ඒ නිසා එතනින් තමයි අර නැවිගේටරේට ඇඩ්‍රස් එක දැම්මහම ඒ ඉන්න කෙනා ඉන්න තැන ඉස්සෙල්ම බලන කොතනද ඉන්නේ කියලා. ඒ ඉන්න තැන බලාගත්තොත් තමයි ඩෙස්ටිනේෂන් එක දෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් දෙන්න බැරි වෙනවා. නැත්තම් ලොස් වෙනවා. ඒ වගේමයි ඔබට මුණ ගැහෙන කල්යාණ මිත්‍රයා මුලින් බලන ඔබ කොතනද ඉන්නේ. ඔබ විවේචනය කරන්නේ වැත්තෙන්ම. ඒ කල්යාණ මිත්‍රයා එහෙම කරන්නේ ඇයි? එයා බලන එයාට වඩා දෙයක් ඔබේ ජීවිතයේ තියෙනවද ඔබෙන් ගන්න කියලා. අන්න ඒකටයි කරන්නේ. ඔබේ අභ්‍යන්තර ජීවිතය හොයන ඔබ කන්ඩෙම් කරන්න නෙවෙයි. ඔබ අවස්ථාවටපත් කරන්න නෙවෙයි. එයාට ඕනකම තියෙනවා. ඒ තැනැත්තාට වඩා ඔබ ආධ්‍යාත්මිකව ඉහළින් ඉන්න කෙනෙක්ද කියලා බලා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අහන ඔබ පුහුණු කරන දේ මොකද්ද කියලා. මෙන්න මෙතනින් අපි ඇතැම්මිට කියනවා මම ඇසුරු කරන යාළුවෙක් මට ළඟදී කතා කරලා කියනවා මාත් එක්ක පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිහපු යාළුවෙක්. එයා කියනවා අනේ හාමුදුරනේ හරිම සතුටුයි. හාමුදුරුවෝ මහාන වෙච්ච එක ගැන මාත් හාමුදුරනේ පින්කම් කරනවා මම සතුන්ට කෑම දෙනවා. ඒ වගේ පින්කම් මාත් කරනවා කියලා. පින්වතුනි සාමාන්‍ය මේ සතුන්ට කෑම දීමෙන් ඉඳන් සිල්වත් වීමෙන් ඒ වගේම භාවනා කරලා ඒ වගේම ඊටත් ඉහළට ගිහිල්ලා සමත භාවනාවක් කරලා යම් කෙනෙක් කියන්න පුළුවන් මට ඒක අරමුණක හිත හුඟ වේලාවක් තියාගන්න පුළුවන්. අනේ හරියම සැහැල්ලුයි කියලා. ලෝකේ ඉන්නවද කියලා දැනෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි ඒකිනුත් ඔබව සාර්ථකයි කියලා බලන්න බෑ. ඔබ ඒ S2 පියාගෙන නැවත ප්‍රകൃති ලෝකයට ආවට පස්සේ ඔබ මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. ඒ විතරක් නෙවෙයි ඔබ ප්‍රැක්ටිස් එකේදී ඉන්න වෙලාවේදී පුහුණු කරපු දේ බලන්න අවංකව ඔබ දැන් ඉන්න ජීවිතේට ඔබගේ හිතට එන කෙලෙස් ටික රාගය, ద్వේෂය, මෝහය අඩු කරගන්න ඔබ අර S2 පියාගෙන ඉන්න වෙලාවේදී පුහුණු කරපු දේ ඔබට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා බලන්න. වෙනත් විදියකින් කියනවා නම් අප මෙතෙක් දුරට පුහුණු කරපු දේවල් වලින් කල්පනා කරලා බලන්න අපේ ජීවිතයේ මානසික සතුට අඩු වුණාද වැඩි වුණාද කියලා බලන්න. මෙන්න මේක තමයි අපේ ආධ්‍යාත්මික ගමන වගේ Tamanටම බලා ගන්න පුළුවන් ලක්ෂණය. ඒ වගේම පින්නතුනි එන්නම බලන්න Taman ජීවිතේ වැඩිපුරම යැපිලා ඉන්නේ ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ වැඩිපුරම Tamanට දවසට සතුට ලැබෙන්නේ Taman මොකක් ගැන හිතනකොටද කියලා බලන්න. මෙන්න මේකිනුත් අපට අප ගැන තීරණය කරන්න පුළුවන්. මේකෙන් බලන්න තමා උපයපු ධනය පුද්ගලයන් භෞතික දෙයක් මතද නැත්නම් ඔබේ ශරීරය ගැනද ඔබ වැඩිපුර යැපෙලින්නේ. නැත්නම් ඔබ කරපු පින්කමක් ගැනද. නැත්නම් ඔබ රකින්න සීලය ගැනද. ඔබ වඩන සමාධිය ගැනද. නැත්නම් ඔබේ සතිමත් බවද. නැත්නම් ඔබ අනිත්‍ය සංඥාව වැඩිවීමද. ඔබේ හිතට අරමුණක් එනකොට ඔබ අවසාන වශයෙන් ඔබේ හිතේ ස්වභාවය මොකක්ද කියලා බලන මට්ටමට කොයිතරම් දුරට හිත දින වෙලාද කියලා බලන්න. මෙන්න මේකෙන් තමයි අපට අපේ ජීවිතය ගැන බලන්න පුළුවන් ලක්ෂණය. අපි ඒක ටිකෙන් ටික පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා මේ ධහම පුහුණු කරන්නට ඕන. අපි අවසාන ඉලක්කයට ඕන විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න. විද්‍යාව කියන්නේ ඇත්තටම අපේ ජීවිතේට මේ මොහොතේ සිද්ධ වෙන ඉරණම මොකක්ද කියලා තේරුම් ගන්න. ඒකට කියන විද්‍යාව කියලා. බුදුහාමුදුරුවෝ ධර්ම අවබෝධය කරලා පළවෙනි ධර්ම දේශනා කළේ උන්වහන්සේට චක්කෝ උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී ආලෝක උදපාදී විද්‍යා උදපාදී කියලා. අන්නේ විද්‍යාව කියලා කියන්නේ ඇත්තටම ජීවිතේට මේ මොහොතේ සිද්ධ වෙන යථාර්ථය මොකද්ද කියලා. මේකට කියන විද්‍යාව කියලා. අන්න ඒක තේරුම් ගන්නකොටම විමුක්තියටපත් වෙනවා. කෙලෙස් වලින් මිදෙනවා. අපි අභ්‍යන්තරයේ යැපිලා ඉන්න පංචස්කන්ධය නැත්නම් පංච උපාදාන ස්කන්ධයෙන් තමයි නිදහස් වෙනවා. බුදුහාමුදුරේ දේශනා කරන මේ පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් වෙන නිකම් බෑ. මේ විමුක්තියට විද්‍යාවටපත් වෙන නිකම් පුළුවන් කමක් නැහැ. ඒකට පුළුවන්කම තියෙන්නේ සත්‍ය බොජ්ජංග වඩන්න ඕනේ කියලා. සතිය ධම්මවිජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. මෙන්න මේ බොජ්ජංග ධර්ම හත වඩනකොට තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙන්නේ කියලා. ඊළඟ සඳහන් කරනවා මේ සත්‍ය බොජ්ජංග නිකන් වැඩෙන්නේ නැහැ. සත්‍ය බොජ්ජංග වැඩෙන්න නම් තවත් ඒකට පදනමක් තියෙන්න ඕන. ඒ මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානෙ වඩන්න ඕන.
සතර සතිපට්ඨානියත් නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන්නේ ත්‍රිවිධ සුචරිතයේ තියෙන්න ඕන. කාය වාක් මනෝ සුචරිතයේ තියෙන්නට ඕන. මේ ත්‍රිවිධ සුචරිතයත් නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන්න නම් ඉන්ද්‍රිය සංවරයේ තියෙන්නට ඕන. ඇස කන නාසාදී ඉන්ද්‍රිය සංවර කරගන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය නිකන් ලැබෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න තවත් ලක්ෂණයක් තියෙන්න ඕන. ඒ මොකද්ද? ඒ තමයි සති සම්පජාඤ්ඤය තියෙන්නට ඕන. සති සම්පජාඤ්ඤයත් නිකන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට යෝනිසෝ මනසිකාරය තියෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරයත් නිකන් ලැබෙන්නේ නැහැ. ඒකට ශ්‍රද්ධාව තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන විශ්වසනීයත්වයක් තියෙන්නට ඕන. ඒ ශ්‍රද්ධාවත් නිකන් ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ලැබෙන නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණයත් නිකන් ලැබෙන්නේ නැහැ. ඒකට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා කියන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනකොට සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය තියෙනකොට ශ්‍රද්ධාව ලැබෙනවා. ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරයටපත් වෙනවා. සති සම්පජාඤ්ඤය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා. ත්‍රිවිධ සුචරිතය, සතර සතිපට්ඨානය, සත්බොජ්ජංග ආරස්නික මාර්ගෝස්සේ විද්‍යාවේ මුක්තියටපත් වෙනවා කියලා. බුදුහාඳුරු උපමාවක් දක්වනවා. හරියට කන්දක් මුදුනට වැස්සක් වහිනකොට ඒ කන්ද මුදුනින් ඇදහැලෙන දිය ධාරා වලින් කුඩා දිය ඇලි පෝෂණය වෙලා ලොකු දිය ඇලි වලට වතුර පිරීලා ගංගා ඇලදොල පිරීලා මුළු වටේ පලාතම සස්ත්‍රික වෙනවා කියලා. අන්න ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරන අපේ ජීවිතයට කල්යාණ මිත්‍රත්වයේ කියන ආශ්‍රය ලැබෙනකොටම ජීවිතේ විශාල වෙනසක් වෙනවා කියලා. හැබැයි පින්තුනේ ඒකට ලොකු පිනක් තියෙන්නට ඕන, ලොකු බුද්ධියක් තියෙන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් අපට ඇසුරු කරන්නටත්, ඔවුන් සමග අඛණ්ඩව යන්නටත් අපේ ළඟත් ගුණධම් ටිකක් තියෙන්නට ඕන. අපිත් අනිත්‍යයට කල්යාණ මිත්‍රයෙක් වෙන්නටත් ඕන. ඒ කල්යාණ මිත්‍රත්වයේ ප්‍රධානතම ගුණාංගයක් තමයි කෘතවේදීත්වය කියන එක කළ ගුණ සැලකීම. ඊට පස්සේ දන් දීම, සිල්වන්ත භාවය, අවංක බව, ප්‍රඥාව, මෙන්න මේ කරුණු ටිකෙන් ටික අපේ ජීවිතේට තිබිච්ච පමණටයි ඉහළම කල්යාණ මිත්‍රයන් අපට ලැබෙන්නේ. ඉස්සර නම් පිනුතුනේ හුඟක් කල්යාණ මිත්‍රයන් අපට පස්සෙන් ඇවිල්ලා දේවල් කියනවා. වර්තමානයේ නම් එහෙම කියන්නේ නැහැ. එකපාරයි දෙපාරයි කියන්නේ. ඊට පස්සේ අපට අපේ ළඟ ගුණධම් නැති වුණොත් ඉතින් හිමින් සැරේ අපෙන් අයින් වෙලා යනවා. අයින් වෙලා යනවා කියන්නේ ඉවත් වෙලා යන්නේ නැහැ. ගති ගුණ වලින් අයින් වෙනවා හිමින් සැරේ. එකට ඉනෝ දැක්කාම hina වෙනවා. හා හොඳයි කොහොමද කියලා කතා කරනවා. ධර්ම කරුණු සම්බන්ධයෙන් වැඩිපුර කතා කරන්න ඊට පස්සේ. පින්තුනි ධර්ම කරුණුත් එක්ක අඛණ්ඩ විදිහට යන්න නම් වෙනද වගේ නෙවෙයි අපට අඛණ්ඩව ධර්මයක් සමග ඉන්නට සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් අපට හැමදාම එක සමාන මට්ටමේ යාළුවෝ ටිකක් හම්බ වෙනවා. හොඳට හිතවත් හොඳට ඉන්නවා. ඉතින් ගැටලුවක් නැහැ. සතුටින් සමාදානෙන් ඉන්නවා. ගැටලුව එහෙම ඇති වෙන්නේ නැහැ. අපිත් කැමති වගේ යාළුවන්ටනේ. මොකද අනවශ්‍ය දෙයක් නොකියනවා නම් අපි කරන හැම දෙයක්ම අනුගමනය කරනවා නම් අනුමත කරනවා නම් හොඳයි යාළුවෙක් කියලා කියනවා. අනියා හරිය හොඳයි වචනකින්වත් හිත රිදෙන දෙයක් කියන්නේ නැහැ කියලා අපි කියනෝනේ. පින්වදින බුදුදහමේ මෙහෙම කියන්නේ නැහැ. අපි කෙනෙක් සමග අවුරුදු 100ක් සුහදව ජීවත් වුණත් ඒ ජීවිතේ සාර්ථකත්වයක් වෙන්නේ නැහැ. අපේ ජීවිතේ සාර්ථකත්වය බලන්නේ ඒ යහළුවත් එක්ක ඉන්න කාලේ අපේ ශ්‍රද්ධාව කොච්චර වැඩි වුණාද? අපේ සිල්වන්ත බව කොච්චර වැඩි වුණාද? සතිමත් බව කොච්චර වැඩි වුණාද? ප්‍රඥාව කොච්චර වැඩි වුණාද කියන කාරණේ මතයි ඒ මිත්‍රත්වයේ සාර්ථකත්වය බලන්නේ. ගම්බීරංජ කතං කତ୍වා නොචත්තානි නියෝජේ කියලා කාරණය සඳහන් කරනවා. කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රයේ ලක්ෂණයක් තමයි ඔහු ප්‍රිය වචන කතා කරන ඒ වගේම ගැඹුරු දේවල් නිතර නිතර කියනවා. සරල hina යන කරුණු විතරක් නෙවෙයි. ඔහු ඇතැම්මට විහිළුවක් කළත් සාමාන්‍ය දිනා ජීවිතයේ සරල උදාහරණයක් ගත්තත් නිතරම කියන්නේ ප්‍රඥාව විකසිත වෙන දෙයක් තමයි කියන්නේ. මෙන්න මේක අර අරුණෝදය වගේ අපේ ජීවිතේට ලොකු ආලෝකයක් සපයනවා. අන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන ප්‍රධානතම දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කරුණ. කල්යාණ මිත්‍රාශ්‍රය සහ පරතෝഘോഷ කියන මේ කාරණා දෙකක් තියෙනවා. යහපත් මිතුරන් ඇසුරු කිරීමත් ඕන් වෙතින් ධර්මය අසා ගැනීමත් කියන මේ කරුණු දෙක තමයි සම්මා දිට්ඨියට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ කියලා.
right understanding. When we have good association, we need the Noble Eightfold Path. In this discourse, we are discussing the importance of having good association, noble association. When we have good association, we have a chance to listen to what the Buddha taught as the result of listening the Dhamma of the Supreme Buddha. We have the right understanding, right vision, what we should practice, where we are going to. We have a vision, what we have to do. As the result of Sammaditthi, we have right intention, Samma Sankappa, then right speech, right action, right livelihood, right effort, right mindfulness and right concentration. This is the Noble Eightfold Path, the main doctrine in Buddhism. පින්නතුනි මෙන්න මේ ධම්මගේ ඉදිරියට යනකොට මේ සම්මා දිට්ඨිය කියන එක තීරණය කරනවා අපි කොච්චරනම් දුරක් යනවාද කියන කාරණේ. සම්මා දිට්ඨිය කොටස් දෙකකට බුදුහාමුදුරුවෝ දක්වනවා. සම්මා දිට්ඨියෙන් පහම් බෙක්කවේ දොයන් වදාමි. මහණෙනි මා සම්මා දිට්ඨිය කොටස් දෙකක් කියලා කියනවා. මුල් එක තමයි අත්ති බෙක්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. ශාස්ත්‍ර වූ පුණ්‍ය විපාක ගෙන දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ කම්මසගතා සම්මා දිට්ඨිය. අපේ සිත මුල් වෙලා අපි කරන දේවල් වලට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණේ. හිත අපිරිසිදු යමක් කළොත් කයින් වචනයෙන් සිතෙන් තමන්ට දුක් විඳින සිද්ධ වෙනවා. හිත අපිරිසිදුව කරන දේවල් වලින් දුක් විඳින සිද්ධ වෙනවා. හිත පිරිසිදුව කරන දේවල් වලින් සැප විපාක ලැබෙනවා. මෙන්න මේක තමයි අපට පළවෙනිම ලැබෙන අවබෝධය. පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි අපි ශ්‍රද්ධාව ඇති කර ගන්නට ඕන. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කාරණය සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරනවා කියලා. අපි සාමාන්‍ය ශ්‍රද්ධාව කියන්නේ බුදුහාඳුරන්ගේ බුදුගුණ වලට වන්දනා කිරීම, ස්වාමීන් වහන්සේලාගේ ගුණයන් වන්දනා කරලා සංඝ සතු දානමය පින්කම් සිදු කිරීම, ඒව ශ්‍රද්ධාවෙහි මූලික ලක්ෂණ. නමුත් පින්නතුනි ශ්‍රද්ධාව විහිර ලක්ෂණයට වඩා හුඟක් වෙනස්. ඒ මොකද්ද? ඒ තමයි අපි හැකිතාක් දුරට අකුසලෙන් මිදෙන්නටත් කුසල යෙදෙන්නටත් අපි උනන්දු වෙනවා. ඇයි අපි එහෙම කරන්නේ? අපි දන්නවා හිත අපිරිසුදු දෙයක් කළොත් අපටමයි එකෙන් පස්සේ දුක් විඳින සිද්ධ වෙන්නේ. දැන් බලන්න කාගේ හරි හිතේ දෙන මොකක් හරි කිව්වොත් ඇතැම් විට ඒක අහපු කෙනා ඒක අමතක කරලා දානවා. නමුත් අපට බලන්න මේ පුද්ගලයා මුණ ගැහෙන වාරයක් පාසා කොච්චර හිතට පීඩාවක්ද බලන්න. ඔබ කැමතිද ඔබේ හිතට පීඩාවක් ඇති කරගන්න? දිනුතුනි මෙච්චර ලස්සන ජීවිතයක් අපි ලබාගෙන නේ කොච්චර මහන්සි ඉගෙන ගත්තද අපි පොඩි කාලේ ඉඳන්. කොයිතරම් දුක් විඳලා සල්ලි හම්බ කරාද අපි? කොයිතරම්නම් මහන්සිලා ගියක් දොරක් හදාගෙන ගෙට බඩ පුරව ගත්තද නේ? එහෙම කරගත්තු අපි අය මනසින් දුක් විඳින්නේ. මෙන්න මෙතෙන්ට අපි විශ්වසනීයත්වයේ තියන්නට ඕන. එහෙනම් අපේ පළවෙනි දේ තමයි අපි හැකිතාක් දුරට බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, ප්‍රාණඝාතය, සොරකම මේ දේවල් වලින් වැළකීලා හැකිතාක් දුරට අපේ හිත පිරිසුදුව තියාගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි කුසල සුපසම්පදා හැකිතාක් දුරට පින්කම් කරගන්නට ඕන. පින්කම් ගැන සඳහන් කරන්නේ චිත්ත අලංකාරං චිත්ත පරිකාරං කියලා. හිත ලස්සන කරන දේවල්, හිතට පිරිකර, හිත අලංකාර කරන දේවල් කියලා. දැන් බලන්න ඔබ මේ පන්සලට එනකොට ඔබට කොච්චර හිතට සතුටක් ලැබෙනවද? ඔබ මේ පන්සල වෙනුවෙන් කොච්චර උදව් කරාද? ඔබ පූජා කරපු දේවල් තනින් තන තියෙනව නේද? ඔබ පූජා කරපු දේවල් තව බොහෝ අය පරිහරණය කරනව නේද කියලා හිතනකොට කොච්චර සතුටක්ද? ඒ වගේම බලන්න කවුරු හරි කෙනෙක් මගතොට යනකොට උදව් කරපු කෙනෙක් නම් ඔබ ඒ කෙනා දකිනකොට කොච්චර සතුටක් ඔබට ඇති වෙනවද? මෙන්න මේක තමයි සිතට පිරිකර කියලා කියන්නේ, සිත අලංකාර කරන දේවල් කියලා කියන්නේ. ඒ නිසා වැඩිපුර ජීවිතයේ දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සම්පූර්ණ කරගන්න. ඒ අතරිනුත් මේ කම්මසගතා සම්මාදිට්ඨිය ඉඳලා සම්මාදිට්ඨිය ඇති වෙච්ච ගමන් මොහුගේ ළඟට ඇති වෙන්නේ මොකද්ද? සම්මා සංකල්පය ඇති වෙනවා. පංචකාම සම්පත්තියට දැඩි ගිජු වීම ටිකෙන් ටික අඩු කර ගන්නවා.
ඒ වගේම අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ඇති කර ගන්නවා. නිතර අනිත්‍යයට මෛත්‍රී සාගතව ඉන්නවා. ඒ වගේම සම්මා වාචා නිතරම වචනයක් කතා කරද්දී නිතර හිතලා කතා කරන්න. ඒකෙන් අනිත් අයට අයහපතයක් නොවන විදිහට හුඟක් වචන පරිස්සම් කරගන්න. සම්මා කම්මන්ත කයින් කරන දේවල් හුඟක් නිවැරදිව කරන්න උත්සාහ කරනවා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමවර්ධ හැසිරීම මේ දේවල්ෙන් පුළුවන් තරම් වෙන් වෙනවා. සම්මා ආජීවය ජීවත් වීම සඳහා කරන දේ උපරිම නිවැරදිව ධාර්මිකව කරනවා. මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවයෙන් ජීවිතං කප්පේති කියලා කියනවා. සම්මා වායාමය නිතර උත්සාහය කියන්නේ මොකක්ද? උත්සාහය නෝපං අකුසල් නොඉපදීමටත්, උපං අකුසල් දුරු කිරීමටත්, නෝපං කුසල් ඉපදවීමටත්, උපං කුසලයේ දිනු කරන්නටත් නිතර උත්සාහයෙන් වැඩ කරනවා. හිතට අකුසල් තියෙනවා නම් හැකිතාක් ඒවා අවම වෙන විදිහට කාලය ගත කරනවා. තමා දැනට කරන කුසල් හැකිතාක් දුරට දිනු කරගන්න. මේක තමයි සම්මා වායාමය කියලා කියන්නේ. සම්මා සති නිතර සිහියෙන් ඉන්නවා. තමන්ගේ කය ගැන, තමන්ගේ සිත ගැන නිතරම අවධානයෙන් ඉන්නවා. ධර්මයේ දන්නේ නැති කෙනෙක් නිතර බාහිර දේ ගැන තමයි අවධානයෙන් ඉන්නේ. නමුත් ඔබ බුදුන් සරණ ගියපු ශ්‍රාවකයන් විදියට ඔබ නිතරම ඔබේ හිත ගැන බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ හිතේ ස්වභාවය මොකද්ද? දැන් හිත කලබලෙන්ද තියෙන්නේ? යමක් ගැන ආසාවෙන්ද ඉන්නේ? කවුරු හරි ගැන අමනාපයෙන්ද ඉන්නේ? බුදුහාඳුර ගැන ශ්‍රද්ධාවෙන්ද ඉන්නේ? ස්වාමීන් වහන්සේලා ගැන ගෞරවයෙන්ද ඉන්නේ? ඒ වගේම තමන් ගැන මාන්නෙන්ද ඉන්නේ? කවුරු හරි කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවෙන්ද? නැත්නම් කවුරු හරි කෙනෙක්ගේ දිනුවේදී සතුටු වෙන මුදිතා ගුණයේද? නැත්නම් ප්‍රඥාවෙන්ද ඉන්නේ? අමෝහං වාචිත්තං අමෝහං චිත්තං දීපජානාති. මෙන්න මේ වගේ නිතරම තමන්ගේ හිත රැක ගන්නවා. අපේ පිනුතුනේ ජීවිතයේ තියෙන වටිනාම දේ අපේ හිත. අන්නේ හිත ලස්සන සුවඳවත් මලක් වගේ තියාගන්නට සම්මා සතිය අපි උපයෝගී කරගන්නවා. කාටවත් හානියක් වෙන්න දෙන්නේ නැහැ. කාටවත් හානියක් කරන්න දෙන්නේ නැහැ තමන්ගේ මේ වටිනා හිතට. අපේ ධනය නිසාවත්, අපේ දේපල ඉඩකඩම් නිසාවත්, වැඩි දෙයක් තියා අපේ මේ ශරීරයට හැදෙන ලෙඩ දුකක් නිසා, ශරීරයේ වයසට යෑම නිසාවත් අපට අපේ හිතේ තියෙන ලස්සන නැති කරන්නට කාටවත් අවස්ථාව දෙන්නේ නැහැ. මේකට කියනවා සම්මා සතිය කියලා. අන්නේ සම්මා සතියෙන් කාලයක් ඉන්නකොට ඊළඟට මොකද්ද වෙන්නේ? සම්මා සමාධිය දිනු වෙනවා. එක කුසල අරමුණක වැඩි වේලාවක් සිත තියාගන්න උත්සාහ කරනවා. ඔන්න ඊට පස්සේ සමත කමඨහනක් Tamanට මුණ ගැහෙනවා. බුද්ධ අනුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය, මෙන්න මේ වගේ භාවනා කමඨහනක් ටිකෙන් ටික පුරුදු කරනවා. පුරුදු කරන්න ටිකක් මුලදී ටිකක් අමාරුයි. ඒක ඉරියව්වක වාඩි වෙලින් අමාරුයි. හිතේ මේ දුවනවා. ඒක හරියට අර රේල් පාරෙන් රේල් පීරෙන් ඉවත් වෙච්ච කෝච්චි පෙට්ටියක් වගේ. හැබැයි කොහොම හරි මහන්සියෙන් රේල් පීරි දෙක උඩ තියාගත්තට පස්සේ තල්ලු කරගෙනවත් යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි එක අරමුණකට ටික ටික හිත ගන්න දක්ෂුනොතින් පිනතුණියේ සමත අරමුණ අපේ ජීවිතයේ සතුට දිනු වෙන හේතුවක් වෙනවා. කාලයක් යද්දී පිනතුණි පේනවා මෙච්චර කල් මේ සතුට විඳින්න කියලා මොකද්ද මේ කරේ කියලා. මෙච්චර කල් කරේ සින්දු ටිකක් ඇහුවා, කෑම ටිකක් කෑවා, කවුරු හරි එක්ක වපු දූපියක් කතා කර කර හිටියා. මේව කර කරනේ හිටියේනේ. පින්නතුනේ සමත භාවනාවක එක භාවනා අරමුණකට ඉන්න ගියාම පේනවා මෙන්න සතුට ලැබෙන ක්‍රමය මේක නේද කියලා. මේක පින්නතුනේ මෙඩිටේෂන් එක එන්ජොයි කරනවා ඊට පස්සේ. අර කම්මසකතා සම්මාදිට්ඨියෙන් ආරම්භ කරපු මේ ලෞකික සම්මාදිට්ඨියේ ගමන මඟ අවසන් වෙන්නේ සම්මා සමාධිය. ඔහු තමා කැමැති භාවනාවක් ජීවිතේ පුහුණු කරනවා. තමන්ගේ කැමැත්ත අනුව යොදා ගන්න පුළුවන්. එක කෙනෙක් බුද්ධානුස්සති භාවනාව වෙන්නට පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් සංඝානුස්සති භාවනාව වෙන්න පුළුවන්. වෙනත් කෙනෙක් අසුභ භාවනාව වෙන්න පුළුවන්. මරණානුස්සතිය වෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. ධාතු මනසිකාරය වෙන්න පුළුවන්. නැත්නම් තමන් කරන
සක්මන් භාවනාවෙන් යම් කිසි වෙනත් කමටහනක් වෙන්න පුළුවන්. මෙන්න මේ එක කුසල අරමුණක වැඩි වේලාවක් තමා සිත තියාගන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්තුනි මේ සිත එකඟ කර ගැනීමත් නැත්නම් තුවටන් චිත්තං සමාධියදී වහාම සිත සමාධිමත් කරගන්නටත් ලෞකික කුසලයේ වැඩි දියුණු කරගන්නටත් යන්තං සන්තං පදං අபிසමිච්ඡය යම් ශාන්ත පදයක් කැමති නම් ඒ දියුණු කරගන්නටත් මේ සියලුම දේ එක විට සම්පූර්ණ වෙන ප්‍රධානතම ලෞකික භාවනා කමඨහන විදිහට සැලකන්නේ මොකද්ද? මෛත්‍රී භාවනාව. අපි කොයිතරම් දුරට සතුටෙන් ඉන්නවාද කියලා බලන්නේ අපි මෛත්‍රී භාවනා කරන කාලය කොච්චරද කියන කාරණේ මත. Our happiness depends on the duration of practicing loving kindness meditation. මේ loving kindness meditation එක තමයි අපේ හිතට පීඩා දෙන ප්‍රධාන අකුසලය අමනාපය. අනිත් අය සමග තියෙන විරසක බව අඩු කරන්න හේතු වන ප්‍රධාන කමඨහන විදිහට දේශනා කළේ. පින්නතුනි මෙන්න මේ ආර්යශ්‍රාංගික මාර්ගයේ කලක් ඉන්නකොට අපි කල්යාණ මිත්‍රයන් වෙතින් මේ මාර්ගය අසා දැනගත්තට පස්සේ අපට කලක් ඉන්නකොට තේරෙන්නේ මොකද්ද? මේ ආර්යශ්‍රාංගික මාර්ගයේ තමයි අපට තියෙන ශේම භූමිය, නිදහස් භූමිය. බුදුරජාණන් වහන්සේගේ ඉඩම. නැත්තම් මේක තමයි ස්පිරිචුවල් ප්ලේග්‍රවුන්ඩ් එක. අපට සෙල්ලම් කරන්න තියෙන ස්ථානේ මේක. සම්මා දිට්ඨියෙන් ඉන්නවා, සම්මා සංකල්පයෙන් මෛත්‍රිය වඩනවා, සම්මා වාචාව හොඳ වචන කතා කරනවා, සම්මා කම්මන්ත සිල්වන්ත වෙනවා, සම්මා ආජීවයේ දැහැමිව ජීවත් වෙනවා, යහපත් උත්සාහය, යහපත් සතිය, යහපත් සමාධිය මේ ටික තමයි ජීවිතේ බාටපත් වෙන්නේ. මේකේ ආස්වාදයේ සතුට ලැබුණොත් පින්නතුනි එයාට අමාරු මොකද්ද? මේ ආරස්ණික මාර්ගයෙන් පොඩ්ඩක් හරි ඉවත් වෙනකොට යාට හරියට මාළුවේ ගොඩ දැම වගේ යාට හරිම අසහනයි ඊට පස්සේ. යා ඉක්මනට මේකට එන්න බලන්න. ඔහු කරන රැකියාවෙන් පොඩි හරි අසාධාරණයක් වෙනවා නම් කාට හරි ඉක්මනට මේක හදා ගන්නවා. ඔහු කරන වචනයෙන් කාට හරි අහවතක් වෙනවා නම් ඉක්මනට වචනේ හදා ගන්නවා. වචනේ වරදක් වෙලා තියෙනවා නම් සමා වෙන්න කියලා කෙලින්ම සමාවිලගෙන ඉවරයක් කරගන්න. ඒ වගේම සිහිය කොහේ හරි හට යනවත් එක්කම දන්න දැන් සම්මා සතිය නෑ, දැන් ඉක්මනටම සතියට ගත්තා. සම්මා කම්මන්ත ප්‍රාණඝාත ආදී අකුසලයක් වෙනවා නම් දන්නු දැන් සම්මා කම්මන්තෙන් අයින් වුණා, ඉක්මනටම සම්මා කම්මන්තයට එනවා. හිත වෙන අකුසල අරමුණක බොහෝ වෙලාවක් තියෙනවා නම් තමන් ඉක්මනටම තේරුම් ගත්ත දැන් මිච්ඡා සමාධියේ ඉන්නේ, ඉක්මනටම සම්මා සමාධියට එනවා. ඔහුට පින්නතුනි ඔහුට අපහසු වෙන්නේ මේ ආරස්ණික මාර්ගයෙන් අයින් වෙන්න. නිසරු වචන කතා කරන කෙනෙක් ඉන්නවා නම් හිමින් සරි අයින් වෙලා යනවා. පින්නතුනි මෙන්න මේක තමයි සත්පුරු ශාස්ත්‍රයෙන් අපට ලැබෙන කම්මසගතා සම්මාදිට්ඨියෙන් ලැබෙන ජීවිත ආලෝකය. අර අරුණෝදය ලැබුණ වගේ කල්යාණ මිත්‍රත්වයේ නැමැති අරුණෝදය අපේ දිවි මඟට ලැබෙනකොට කල්යාණ මිත්‍රයන් වෙතින් ධර්ම ශ්‍රවණය කළ සම්මාදිට්ඨිය ලැබෙනවත් එක්කම නවතින කොහෙන්ද? සම්මා සමාධියෙන් අවසාන ඉලක්කය මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවංපි සබ්බ බොහෝතේසෝ මාන සම්භාවය අපරිමාණ. කෙනෙක් දැක්ක ගමන් හිතෙන්නේ මොකද්ද? මේ මගේ දරුවෙක් කියන ආකල්පයෙන් බලන්න. සසර කවදා හරි දවසක මේ ඉන්න හැම කෙනෙක්ම පින්නතුනේ අපේම දරුවෝ වෙලා හිටියයි. අපිට මේ ආකල්පෙන් ඉන්න පුළුවන් නම් අපේ කොච්චර මානසික පරිවර්තනයක් වෙනවද? කොයිතරම්නම් අපේ හිත ලස්සනද? ඒ හිතේ ලස්සන බව මුළු තමන්ගේ ශරීරයටම බලපාන මේක. ඒ විතරක් නෙවෙයි මේ ආරස්ණික මාර්ගයේ ඉන්නකොට මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්ඛන්ති. මනුස්සයන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා, දෙවියන් රකින්නවා. මනුස්සයන් අමනුෂ්‍යයන් විතරක් නෙවෙයි ගහකොළටත් මේක දැනෙනවා. මුළු ඉන්න පරිසරයම Tamanට හිතවත් අය බවට පත් වෙනවා. අපි තවන හැම පියවරක් පාසාම මේ නිහිමත සනහා වඩනා කෙනෙක් බවට පත් වෙනවා. මේ පොළවේ හැම වැලි කැටයක්ම හැම පස් කැටයක්ම
අපේ ඒ පින්වත් දෙපය පිළිගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වාතයේ තියෙන හැම ඔක්සිජන් ටිකක්ම මේ පින්වන්ත කෙනාට ආස්වාස් කරන්න හුස්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ අප වටා ඉන්න හැම ගහකොළක්ම අපි වෙනුවෙන් ගහකොළ නිර්මාණය කළා මල්පල අපි වෙනුවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බලන්න පින්නතුනි මේ මාර්ගයෙන් අපට ලැබෙන යහපත. මේ අපි තාම සඳහන් කරේ කම්මස්සකතා සම්මාදිට්ඨිය මුල් පියවර විතරයි. එතකොට සම්මාදිට්ඨියේ මුල් අවස්ථාව ලැබෙනවත් එක්කම අපි අවසන් වෙන්නේ මෛත්‍රී භාවනාවෙන්. අපි මිනිස් ලෝක බ්‍රහ්ම ලෝකයක් කරගන්නවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් අපි මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට අපි මිනිස්යන් වශයෙන් තවදුරටත් සිටිය යුතු නැහැ. ඒ මනුස්සත්වය දිව්‍යත්වයට සහ බ්‍රහ්මත්වයට ඔසවා තබන්නට බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වනවා. ඊළඟට පෙන්වතුනි සම්මාදිට්ඨිය දෙවන පියවර. අත්තේ වික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ආර්ය වූ අනාස්තර වූ ලෝකෝත්තර වූ සම්මාදිට්ඨියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සූත්‍රයෙන් සඳහන් කරන්නේ නිකං සම්මාදිට්ඨියක් නිකං ආරෂ්ඨික මාර්ගයක් නෙවෙයි. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් කියන විවේකයට බර වෙච්ච නිරෝධයට බර වෙච්ච විරාගයට බර වෙච්ච නිවන පැත්තට නැමිච්ච ආරෂ්ඨික මාර්ගයක් තමයි බුදුහාමර අපේක්ෂා කරන්නේ. ඒ මොකද්ද? ඒ පින්නතුනි මේ සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් වෙන ක්‍රමය. ඒක ආරම්භ කරන්න ඕන මේ දර්ශනයමයි. සම්මා දිට්ඨියමයි මේ කියන්නේ. මේක ධර්ම මාර්ගයේ ටිකක් දුර පුහුණු කරලා යනකොට ලැබෙන දෙයක් නෙවෙයි මේක. අපි කිසියම් ගමනක් යනවා නම් යන්න කලින්ම යන ගමනේ අවසානයේ කරාම ඩෙස්ටිනේෂන් එක දැනගෙන අවසාන ලිපිනේ දැනගෙනයි අපි වාහනට නගින්නේ. එහෙම නැතුව අපි කවදාවත් වාහනට නගින්නේ මම නැගලා යනකොට වේගෙන් පාගකලා යනකොට යන තැන හම්බ වෙයි කියලා යනවද අපි? එහෙම යන්නේ අපි පුරුදු තැනක් නම් ඒක මනසේ තියාගෙන එතන මාවාගේ හිතින් හිත තමයි යන්නේ. දැන් ගාමිණී මහත්තයා පන්සලට එනකොට පන්සලේ චිත්‍රය හිතේ තියාගෙන ස්වාමීන් වහන්සේලා මතක් කර තමයි මේ එන්නේ. එතකොට ඒක සිහිනේ තියාගෙන තමයි මේ අවසානය යන්නේ. අන්නේ වගේම තමයි පිනොතින අපිට මේ ධර්ම මාර්ගයේ යද්දී අවසානයේ හිතෙන් මවමව සිහින මවමව තමයි මේ යන්නේ. මොකක්ද මේ අපේ ස්පිරිචුවල් ඩ්‍රීම් එක? ඒ තමයි යත්ත පඨවීච ආපෝච තේජෝ වායෝ නගහදති යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති එත්තේසා චිත්තතේ ජටං කියලා කාරණයක් සඳහන් කරනවා. යම් කිසි තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප පිළිබඳව හිත බැසගන්නේ නැත්නම් නාමය පිළිබඳවත් රූපය පිළිබඳවත් නැත්නම් සිත පිළිබඳවත් රූපයක් පිළිබඳවත් අපට නিত্য සැප ආත්ම වශයෙන් හිත බැසගන්නේ නැත්නම් අන්න ඒ බැස නොගන්නාසේ අවසානයේට අපේ හිත තබා ගන්න මේ මට්ටමටයි කියලා දැනගෙනයි මේ ගමන අපි යන්නේ. දුකෙන් නිදහස් වෙලා නම් තියෙන්නේ මොකද්ද? අපට දුක ඇති වෙන්නේ අපි යමක් හිතනකොට ඒ සිතන මොහොතේම අපේ හිතේ රූපයක් නිර්මාණය වෙනවා. ඕනම දෙයක් මතක් කරලා බලන්න. ඔබේ දරුවා ගැන, රැකියාව කරන ස්ථානය, කවුරු හරි බැනපු කාරණයක්, පින්කමක් කරන එකක්, දැන් මේ බණෙන් පස්සේ සංග්‍රහ කරන එකක් නේද? දැන් කැම් බීම ටික ඔක්කොම මතක් වෙනවනේ. ඒ රූපෙම මතක් වෙනවනේ. එතකොට දැන් Taman තේරුම් ගන්න මේ වෙලාවේ හිතේ ස්වභාවය මොකක්ද කියලා. ඇත්තටම අපේ හිතේ රූපේ බැසගෙන තිබුණත් ඒ රූපේ නෙවෙයි ඇත්තටම අපි ඉන්නේ. අපි ඉන්නේ අපේම මනසෙන් අර දැකපු අහපු රූපය නිරුද්ධ වෙලා ඉතුරු නැතුවම මේ වෙලාවේ අපි සිතින් සිතමින් ඒ කාරණය ගැන ඉන්නේ.
ඒක දැන් පේන කාරණේ නම් ඔබ දැකමින් ඉන්නේ. ඔබට කියන්න පුළුවන්කම තියෙන්න ඕන ඔබ දැන් හිතමින් ඉන්න රූපේ ළඟ කවුද ඉන්නේ කියලා. ඔබේ ගෙදර ගැන නම් ඔබ දැන් හිතමින් ඉන්නේ. ඔබ ඇත්තටම දැන් තියෙන ගෙදර නම් හිතන්නේ. ඔබට කියන්න පුළුවන්කම තියෙනවනේ දැන් ගෙදර ඉස්සරහා කවුද ඉන්නේ කියලා. ගෙදර කවුද ඉන්නේ? ගෙදර ලයිට් දාලාද නැද්ද? මේ ටික ඔබට කියන්න පුළුවන් වෙනවා. එහෙනම් ඇත්තටම මේ මොහොතේ මොකද්ද වෙන්නේ? අපි අවසාන වතාවට දැකපු රූපය තමයි මේ වෙලාවේ හිතින් නිර්මාණය කරමින් ඉන්නේ. ඒ හිතින් නිර්මාණය කරන වෙලාවේදී අපි ඒ රූපය තුල අවිද්‍යාවෙන් හිත බැසගෙන ඉන්නේ. ඒ රූපයට මොකක් හරි වෙනසක් වුණොත් අපේ මානසික දුකටපත් වෙනවා. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? දුකෙන් නිදහස් වෙන්න නම් කරන්න ඕන තමන්ගේ හිතට යමක් මතක් වෙනකොටම තමන් දකින්න ඕන, දක්ෂ වෙන්න ඕන. මේ තමා දැන් පේන්නේ දැන් තියෙන රූපේ නෙවෙයි. ඒ වෙලාවේ දැකපු ඇසත්, ඒ වෙලාවේ දැකපු රූපයත්, චක්කු විඥානයත්, චක්කු සංපස්සයත් නිරුද්ධ වෙලා මේ මොහොතේ තමන්ගේම මනසින් මනෝ විඥාණයෙන් මේක දකින්නේ. ඒ දකින මනෝ විඥානයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්නට ඕන. පින්නතුනි මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි සියලුම දේවල් පුහුණු කරන්නේ. මෙන්න මේක තමයි අපේ අවසාන ගමනාන්තය. මෙන්න මෙතෙන්ට එන්න තමයි සම්මා දිට්ඨිය ඕනේ. මෙන්න මෙතෙන්ට එන්න තමයි සම්මා සංකල්පයෙන් මෛත්‍රී භාවනා වඩන්නේ. මෙන්න මෙතෙන්ට එන්න තමයි යහපත් වචන කතා කරන්නේ. මෙන්න මෙතෙන්ට එන්න තමයි යහපත් කර්මාන්ත කරන්නේ. යහපත් දිවි පැවැත්මක ඉන්නේ. යහපත් උත්සාහයක් තියෙන්නේ. සතිමත් බව පුහුණු කරන්නේ. හිත සමාධිමත් කරන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ අවසානයේ මෙතෙන්ට එන්න. හැබැයි බලන අයට පේන්නේ මෙයා කඩේ යනවා. මෙයා රැකියාවක් කරනවා. මෙයා ළමයි නාවනවා. කෑම උයනවා, ගෙදර අතු ගන්නවා, මේවා තමයි සාමාන්‍යයට පේන්නේ. නමුත් මෙයාගේ මනසින් මේ අවසානයේ දැක මොකද්ද මේ කරන්නේ? මෙයා අතු ගන්නකොටත් මේක හිතෙත තමයි අතු ගන්නෙ. වාහනේ ඩ්‍රයිව් කරනකොටත් මේක මතක් කර තමයි ඌ කරන්නේ. මෛත්‍රී භාවනා කරත් මේක කරමින් කරන්නේ. රැකියාව කරත් මේක කරමින් ඉන්නේ. ඔහු මේ අවසාන සිහිනේ හිතේ තියාගෙන තමයි කරන්නේ. එතකොට ඕනම දෙයක් යටිවසන්න පුළුවන්. ඇයි ඔහුගේ අවසාන මේ ගමනාන්තයට කිසිම දෙයකින් හානියක් කරගන්නේ නැහැ. ඔහුට අනිත් අය සැලකුවත් එකයි නොසැලකුවත් එකයි. ඔහුට ප්‍රශංසා කරත් එකයි ප්‍රශංසා නොකර හිටියත් එකයි. ඇයි ඒ කිසිම දෙයකින් යා යැපිලා නැහැ. ඒක නෙවෙයි සතුට මෙයාගේ. මුළු ලෝකෙම අයවිලා ඔබව වේදිකාවක තියලා ඔබ වර්ණනා කරද්දී ඔබට දැනෙන්නේවත් නැහැ. දන්න මේ වර්ණාව කළ ඉවර වෙනකොටම ඔබ ඒක තේරුම් ගන්නකොට මනසින් තේරුම් ගන්න කියලා දකිනවා. මනසින් ඒක තේරුම් ගන්නකොට අර වර්ණනා කරපු අය දැන් බැන යනවා කියලා දන්නවා. ඒ වර්ණනා කර යතෙමිට බොරුවට කියලා දන්නවා. ඔහුට ඇත්තට වර්ණනා කරත් එකයි බොරුවට වර්ණනා කරත් එකයි. ඔහුගේ අවසානයේ මේ රූපය මත නොයපේන මනසක් ඇති කරගෙන උපරිම ලෙස සම්මා සතියෙන් ඉන්නේ. ඔහු පින්කම් කරන්නේ කුමක් සඳහාද? ඔහු පින්කම් කරන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික ඉලක්කයට එන්න යටිතල පහසුකම් ටික යුටිලිටිස් ටික ලබා ගන්න. නිරෝගී භව, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍රත්වය මෙන්න මේ ටික ලබන්න තමයි අම්මට තාත්තට සලකන්නේ, දරුවන්ට සලකන්නේ, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ, වස් කාලේ කටින පින්කම් කරන්නේ. මේ ඔක්කොම කරන්නේ මෙතෙන්ට එන්න. එතකොට ඔහුට කීර්ති ප්‍රශංසාවක් ඒ දෙයින් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශංසා කරත් එකයි නොකරත් එකයි. ඔහුට ගැටලුවක් නැහැ. ඔහුගේ සතුට, ඔහුගේ ස්පිරිචුවල් ගෝල් එක, ස්පිරිචුවල් ඩ්‍රීම් එක වෙනස් එකක්. ඔහු නිතරම මේ අපේ හිත බැසගෙන තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේහි උපාදානස්කන්ධ පංචකයක් විදියට හිත බැස ගන්න මේ අවිද්‍යාව දුරු වෙන විදියට මේ දර්ශනය ඇති කරගන්නටයි ඔහු කටයුතු කරන්නේ. පින්නතුනි මෙන්න මේත් එක්ක ඔහුගේ ජීවිතයේ අභ්‍යන්තර ලොකු වෙනසක් වෙනවා.
මොකක්ද ඒ වෙනස? ඔහු මග තැන් වල යැපෙන්නේ නැහැ. ඔහු දානයක් දීලා කෙනෙක් හුඟාක වර්ණනා කරාට ඔහු එතන නෙවෙයි ඔහුගේ අවසානය. යම් කෙනෙක් සිල්වන්ත වෙලා හරියම හොඳට තැම්පත් වෙනවා කියලා දැක්කොත් හොඳයි සාදු කියලා වඳිනවා. නමුත් එතන නෙවෙයි ඔහුගේ අවසානය. ඇයි සිල්වන්ත වෙන්නේ? සිල්වන්ත වෙන්නේ හිත සමාධිමත් කරගන්න. එතකොට හිත සමාධිමත් වෙලා හුඟාක ලේ කර්මණක ඉන්නවා. ඔහු එතනනොත් සතුට වෙන්නේ ඇයි? ඇයි හිත සමාධිමත් කරන්නේ? සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති. හිත සමාධිමත් වෙච්ච කල්ලි මෙන්න මේ යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නයි ඔහු මේ සමාධිමත් වෙන්නේ. වාඩි වෙලා ඉන්න මොහොතේ අපට ඕනෑම භාවනාවක් හුඟක් වෙලා කරන්න පුළුවන්. හැබැයි කලාට විතරක් අපි සාර්ථක නැහැ. අන්නේ හිත සමාධිමත් කරන හැම මොහොතෙම බලන්නේ මොකද්ද? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි. නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥානය අනිත්‍යයි. කය අනිත්‍යයි, පොට්ටබ්බය අනිත්‍යයි, කාය විඥානය අනිත්‍යයි. මනස අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍යයි. මෙන්න මේ ටික වඩ තමයි හොයන්නේ. මේක තමයි ප්‍රැක්ටිස් එක. ඒ ප්‍රැක්ටිස් එකට අපේ එදිනදා ජීවිතයේ භාවිතය මොකද්ද? අපි මොකද්ද ඇප්ලයි කරන්නේ? රූපේ දැක්ක ගමන් දකින්නේ මොකද්ද? මේ අසත් රූපයත් නිරුද්ධ වෙච්ච තැනකයි මේක දකින්නේ කියලා දකිනවා. අර මුලින් වාඩි වෙලා පුහුණු කරේ මොකටද? වාඩි වෙලා පුහුණු කලේ මේ දකිනකොටම මුලා වෙන ගතිය නැති වෙන්න. කනට ශබ්දයක් ඇහෙනකොටම දන්නවා තමා මේ ශබ්දය වර්තමානයේ කනට ඇහුනට මේක තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි, මේක තේරුම් ගන්නේ මනෝ විඥාණය කියලා දකිනවා. ඒක තේරුම් ගන්නකොට ඒ කනත් ඒ ශබ්දයත් ඒ සෝත විඥාණයත් නිරුද්ධ වෙච්ච ලෝකෙක මේ මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්නේ, ඒ තේරුම් ගන්න මනෝ විඥාණයත් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ විශ්වාස කරනවා කියන මෙතෙන්ට. ඇත්තටම මෙන්න මේකට තමයි පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපි සාමාන්‍ය ශ්‍රද්ධාව කියන්නේ බුදුහාඳුරන්ගේ බුදු ගුණ වලට, ස්වාමින් වහන්සේලගේ තියෙන ගුණයන් වලට, ධර්මයේ තියෙන ස්වාඛාත ආදී ගුණයන් වලට තමයි සාමාන්‍යයෙන් අපි පහදින්නේ. නමුත් ඇත්තටම පින්නතුනි අපි පහදින්නේ මොකටද? මෙන්න මේ බුදුහාඳුරගේ අවබෝධයට. මේකට තමයි පූර්වයේ අනුනුසූතේසු ධම්මේසු කියලා කියන්නේ. මේකට තමයි පටිසෝතගාමීන් නිපුණං දුද්දසං අනුන් කියන්නේ මේකට. මේක උඩුගම් බල යන දහමක්. මේක දකින්න අමාරු දෙයක්. මේක ඊටාම තියුණු නුවණක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්. පින්නතුනි මේක දැක්ක ගමන් දන්නවා සම්පූර්ණ දුකේ නිදහසන තියෙන මෙතනයි කියලා. මෙන්න මේක Tamanට තේරුණොත් ඒ පුද්ගලයාට පුළුවන් ජීවිතේ ඕනම දෙයක් කැප කරන්න. ධර්ම වෙනුවෙන්. ඔහුට අනිත් ජීවිතේ කිසිම දෙයක් මෙච්චර වටින්නේ නැහැ. ඔබට ජීවිතයේ තියෙන වටිනාම දේ ඔබ කල්පනා කරලා බලන්න මොහොතක්. ඔබට ජීවිතේ වටිනාම දේ මොකද්ද? හිතලවත් තියෙද? ඔබට ජීවිතේ වටිනාම දේ බොහෝ විට ඔබේ දරුවා. අන්නේ දරුවා උනා සාසනට පූජා කරන්න පුළුවන් මනසක් ඇති වෙන මෙන්න මෙතෙන්ට ආවට පස්සේ. ඇයි මෙතනින් විතරයි පින්නතුනි දුකේ නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එදා සරියුත් හාමුදුරුවෝ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් මේ ධහමේ දුකේ නිදහස් වෙන මාර්ගයේ තේරුම් ගත්තට පස්සේ මොකක්ද ඇති වෙච්ච කෘතඥතාවයේ කල්යාණ මිත්‍රත්වය ගැන? බුදුරජාණන් වහන්සේට පමණක් දෙවිනි වෙච්ච ප්‍රඥාවෙන් ධර්ම සේනාධිපති සරියුත් මාහිමියන් වහන්සේ එදා අස්සජි හාමුදුරන්ගෙන් බණ අහලා මේක තේරුම් ගත්ත දවස් ඉඳලා උන්වහන්සේ සැතපුණේ අස්සජි හාමුදුරන දිහාට ඔළුව දාලා හිස දාලා. අස්සජි හාමුදුර සමීපෙ හිටියනම් රාත්‍රියේ නිින්දට යන කලින් සැතපෙන්න කලින් ගිහිල්ලා වන්දනා කළා අවසර අරගෙන තමයි සැතපුණේ.
කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ බුදුහාඳුරන්ට වඩා ගරු කරේයි කියලා නේ. පින්වතුනි මේක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණය. බුදුහාඳුරන්ට ගරු නොකළා නෙවෙයි. Tamante ඊටාම සමීපයේ උදව් කළ කෙනයි බලන්නේ. බුදුහාඳුරත් හඳුනාගත්තේ අසජි හාඳුරෝ හරහා සරියුත් හාඳුරෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය බුදුහාඳුරන්ට වඩා පැහැදිලි හිටිය ශ්‍රාවකයන්ට. ඔය විශ්වාස කරනවද? සමහර අය වැඩිපුර පැහැදිලි හිටියේ මොගලන් හාමුදුරන්ට. සමහර අය සරියුත් හාමුදුරන්ට. සමහර අය ආනන්ද හාමුදුරන්ට. සමහර අය මහා කාශ්‍යප හාමුදුරන්ට. සමහර අය ඇතැම් විට බුදුහාමුදුරන්ට දාන බෙදලා සරියුත් හාමුදුරුවෝ පින්ඩ පාත යනකොට අර බුදුහාමුදුරන් බෙදපු පින්ඩ පාත ටික අරගෙන සරියුත් හාමුදුරන්ට බෙදනවා. එහෙම කියලා තියෙනවා. එක වතාවක් ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් වනාන්තරයේ හිටිය විවේකීන් මහා කච්චාන හාමුදුරුවෝ, මහා කොට්ටිත් හාමුදුරුවෝ, සරියුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, බද්දී හාමුදුරුවෝ ආදී මේ ස්වාමීන් වහන්සේලා ආරණ්‍යයක වැඩ හිටියා. මේ ආරණ්‍ය බලාගෙන හිටිය මුරකාරයෙක්. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා මුණ ගැහිණ ගියා. ගියාට පස්සේ මේ මුර කරන මිනිස්සු බුදුහාමරට ඇතුළෙන් දුන්නේ. මේ විවේකව ගත කරන ස්වාමීන් වහන්සේලා ටිකක් ඉන්නවා ඇතුළෙන් දෙන්න බෑ කියලා අවසර දෙන්න බෑ කියලා. මේක ඇහිලා අනිත් ස්වාමීන් වහන්සේලා වෙලා නෑ මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මුන් වහන්සේට එන දෙන්න කියලා අනිත් ස්වාමීන් වහන්සේලා තමයි එක්කන් ගියේ බුදුහාමරට. පින්නතුනි ධර්මයේ එක පැත්තකින් කම්මසකතා සම්මාදිට්ඨියෙන් අපේ ජීවිතයේ පහන් වෙනකොට අනිත් පැත්තෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් දුකෙන් නිදහස් වෙන මාවත අපි දකිනකොට අපේ සම්පූර්ණ දිවි මඟ වෙනස් වෙනවා පින්නතුනි. මෙන්න මේක තමයි මේ මාර්ගයේ ගමන් කිරීම තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගය. මෙන්න මේ මාර්ගයේ අපි ඉන්නවා නම් අපිටම අපේ ජීවිතයේ බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. අපි මේ මාර්ගයේ ඇත්තටම ඉන්නවාද නැද්ද කියලා අපිටම බලන්න පුළුවන්. බාහිර අයගේ රෙකමෙන්ඩේෂන් අපිට අවශ්‍ය නැහැ. මොකක්ද බලන ලක්ෂණය? බලන්න දිනෙන් දින තමන්ගේ සතුට අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා. කාලයක් නම් සතුට වැඩි වෙනව නේද? ඉගෙන ගන්න කාලේ, යුනිවර්සිටි ඉන්න කාලේ, විවාහ වෙච්ච මුල් කාලේ, දරුවෝ ලැබෙච්ච මුල් කාලේ, දරුවෝ ඉස්කෝලේට බාර දෙනකොට, ඊට පස්සේ යුනිවර්සිටියට යවුවට පස්සේ ඔන්න පොඩ අඩු වෙන්න ගන්නවා. ඊට පස්සේ දරුවෝ ලොකු වෙලා රැකියාවක් කළා ඉස්සර වගේ කතා කරන්නේත් නැහැ. දරුවෝ විවාහ වුණා. ඊට පස්සේ දරුවත් එක්ක සතුටු වෙන්න බෑ. ඊට පස්සේ මොනුපුරු මිනි විඩියෝ ටික අල්ලගත්තා. ඊට පස්සේ සතුටු වෙන්න. ඒ බැලුවා තියාගෙන දිගටම බෑ. යා ටිකෙන් ටික ඉස්කෝලේ යන ගත්තේ ඒකත් බැලුවා බෑ. ඊට පස්සේ තමන්ගේ ශරීරය පැත්තට හැරුණා. බලනකොට මෙන්න නාකි වෙලා. හැරමිටියකුත් ඇවිල්ලා. ඇස් දෙකත් පෙනීම අඩුයි. දත් ටිකක් දැන් දාලා. ඉතින් ඔක්කොම වෙලා ඒ ශරීරෙනොත් තමන්ට සතුටක් නෑ ඇත්තේ. මේක තමයි සමන්ගේ සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති කෙනෙකුගේ ලක්ෂණය මේක. නමුත් පින්නතුනි ධර්මයේ දන්න කෙනෙක් නම් මොකද ඇති වෙන වෙනස? ඔහුට එන්නෙන්නම සතුට වැඩි වෙනවා. දරුවෝ ළඟ ඉන්නකොට විතරක් නෙමෙයි දරුවෝ නැති වුණාට පස්සෙත් තමා තනියම ඉන්න එක තමයි ජීවිතයේ වඩාත්ම සතුට බවට පත් වෙන්නේ. ඔහුට අනිත් අය නොසලකා හරින එක තමයි ලොකුම සැලකිල්ල බවට පත් වෙන්නේ. ඇයි ඔහුට ඒ වෙලාවේ ධර්මය හොඳට ප්‍රගුණ කරන්න තියෙන අවස්ථාව. ඔහු වයසට එන්නම සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඇයි ඔහු බාහිර කිසිම දෙයක් හෝ පුද්ගලයෙක් මතවත් වැඩි දෙයක් තබා ශරීරයේ මතවත් ඔහු යැපෙන්නේ නැහැ. ඔහු ඊට වඩා තමන්ගේ හදාගත්තු හිත අත්තදීපා භික්ඛවේ විහෙරතත් සරණාන අඤ්ඤ සරණා කියපු ආකාරයට ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා කියපු ආකාරයට ධර්මය සිත පිරිසරණ කරගෙන ඔහු හැම වෙලාවෙම තමන්ගේ සිතට සතිමත් බව එකතු කරලා තියෙනවා. ඒ සතිමත් බවට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයකට එකතු කරලා තියෙනවා. ඔහු අවසාන වශයෙන් තමන්ගේ මනස තමන්ගේ හිතට පිළිසරණක් දීලා විශේෂයෙන් ආනාපාන සතියත් එක්කයි ඔහු ඉන්නේ. අනිච්චානුපස්සේ විහෙරති අස්ස සිස්සාමේති සික්ඛති අනිච්චානුපස්සේ පස්ස සිස්සාමේති සික්ඛති. අනිත්‍ය දකිමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. මේ නිරුද්ධ වෙච්ච රූපය දකිමින් ඔහු ආස්වාස ප්‍රස්වාස කරමින්
ඔහු බාහිර කිසිම දෙයක යැපෙන්නේ නැහැ. වැඩි දෙයක් තබා මේ මහලු වෙච්ච ශරීරයවත් ඔහු යැපෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඔහු සම්පූර්ණයෙන්ම ධර්මයේ පිළිසරණ කරගෙන සතිමත් සිත පිළිසරණ කරගෙන ඔහු වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. එදාට ඔහුගේ රූපය ඔහුට අදාළ වෙන්නේ නැහැ. ඔහු ඇසුරු කරන බාහිර පුද්ගලයන් දේවල් වෙනස් වුණා කියලා ඔහුට ඒක අදාළ වෙන්නේ නැහැ. ඔහු හරියට පද්මෝපකාර ජීවිතයක් ගත කරනවා. හරියට විලේ පෝෂණය වෙලා විලෙන් ඉහළට ආපු නෙළුම් මලක් වගේ. මෙන්න මේක තමයි පද්මාකාර ජීවිතය කියලා කියන්නේ. සාමාන්‍ය මිනිසුන් ඉන්න ලෝකයේ කෙලෙස් පරිත ලෝකයේ ඔහු ඉන්නවා. අනිත් අය රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඉන්න ලෝකයේ මේකේන රාග, ද්වේෂ, මෝහ දුරු කළා විරාගී මනසින් අකම්පිත සිතකින් සීලයෙන් පිරිසිදුමත්ව සමාධියෙන් හිත තැම්පත් කරගනිමින් ප්‍රඥාවෙන් විකසිත වෙලා ප්‍රඥාවෙන් බැබලෙමින් කාලය ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපේ ජීවිතෙට ලැබිච්ච ආලෝකය අපි මේ සඳහන් කළේ. ඉතින් අද අපේ ප්‍රධාන මාතෘකාව වුණේ කල්යාණ මිත්‍ර සූත්‍රය. සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේන සූත්‍රයක්. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන විට අපට ආර්යශ්‍රැංගික මාර්ගය ලැබෙනවා. ඒ ආර්යශ්‍රැංගික මාර්ගය ලැබීමේ ප්‍රතිඵල ලෙස එක පැත්තකින් කම්මසකතා සම්මාදිට්ඨියෙන් මෛත්‍රී භාවනා දිනු කරනවා. අනිත් පැත්තෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිබඳ අවබෝධයෙන් සම්මා සතිය කරා ඇවිල්ලා ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය සම්මා සමාධියෙන් ඉවර වෙන්නේ නැහැ. ඒක සම්මා විමුක්ති, සම්මා ඥාන කියලා කරුණු දෙකකින් තවත් පෝෂණය වෙනවා. සම්මා විමුක්ති, සම්මා ඥාන මේ දුකෙන් නිදහස් වෙනවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. මෙදුනට පස්සේ මේ මෙදුනා කියලා ඥානය බුත් වෙනවා. සාමාන්‍ය පුද්ගලයාට අංග 8යි. නමුත් රහතන් වහන්සේට මේ අංග 8 අංග 10ක් බවට පත් වෙනවා. පින්නතුනි මේකයි අද අප සාකච්ඡා කළේ. මේදී විශේෂයෙන්ම කල්යාණ මිත්‍රත්වයෙන් අපට ලැබෙන ආලෝකයත්, එයින් ලැබෙන ආරෂ්ඨාංගික මාර්ගයත්, ඒ ආරෂ්ඨාංගික මාර්ගය විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වස්සග්ග පරිණාමී නිවනට නැමුණු මාර්ගයක් වන්නට ඕන. අන්නේ මාර්ගයෙන් අපේ ජීවමග ආලෝකවත් කරගන්නට අපි උත්සාහ ගනිමු. ඒ නිසා පින්නතුනි අපට මේ මාර්ගය හරියට තේරුම් ගන්න පුළුවන් වුණොත් අපේ ජීවිතය කිසි විටකත් අඳුරු ජීවිතයක් වෙන්නේ නැහැ. හරියට අර රාත්‍රී කාලයේ ලයිට්ස් දාලා තියෙන ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වගේ. දවල් වගේ ලස්සනට බැබලෙන ප්ලේ ග්‍රවුන්ඩ් තියෙනවනේ. අන්න ඒ වගේ අපි කොතන ගියත් අපේ ජීවිතය හරියම ලස්සනයි. ප්‍රඥාවෙන් බැබලි අපි හැමතැනම යන්නේ. අභ්‍යන්තර නිතර සතුටකින් මේ පුද්ගලයා ඉන්නේ. ඒ සතුට බාහිර දේවලින් ලැබිච්ච දෙයක් නෙවෙයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබිච්ච ධර්මයෙන් තමම උපයාගත්තු සතුටක් මේක. ඒ නිසා මේ සතුට කිසිම කෙනෙකුට පැහැර ගන්න බෑ. කිසිම දෙයක් වෙනස් වුණා කියලා, දි รา පත් වුණා කියලා, නැති වුණා කියලා මේ සතුට තමන්ට හිමි වෙන්නේත් නෑ. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන් මග ඉදිරියට යන්නට අපි හැමදෙනාම උත්සාහ ගනිමු. ඉතින් අද ධර්ම දේශනාවෙන් ඔබට කිසියම් කරුණක් අහන්නට තියෙනවා නම්, ධර්ම කරුණක් ගැටලුවක් තියෙනවා නම් ඔබට අහන්නට පුළුවන්. ස්වාමීන් දැන් අතර සෝතාපට්ටි අංගවලට කල්යාණ මිත්‍රාශ්‍රය වැටෙනවානේ. ඒක සෝවන් වෙන්නත් මුලින්ම ප්‍රගුණ කරන්න ඕන ලක්ෂණයක් නේ. මුලින්ම සඳහන් කළේ ඒකයි. අර කරුණු 10ක් අපි කියුණ විද්‍යා සූත්‍රයේ. ඒ කරුණු 10ත් කල්යාණ මිත්‍රාශ්‍රයේ මුලින්ම සඳහන් කළා. ඉතින් සෝතාපට්ටි අංග කරුණු 4ක් තියෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ කරුණු 4 ප්‍රත්‍යඥ කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙනාට පිරිනුවතෙක් තවදුරටත් දෙට දම සෝක විහරණය සඳහා හේතු වන කරුණු විදිහට සඳහන් කළා. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක රහත් වුණාට පස්සේ රහතන් වහන්සේලා එකට ඉඳිමින් ධර්ම සාකච්ඡා කරමින් වාසය කළා තියෙනවා. අහන්න තාම මොකක්ද තියෙනවද? ඔය සාමින් වලට ඔව් තව කරුණු අහන්න තියෙනද මොකද?
එතකොට ඔබට මේ ධර්ම දේශනාවත් එක්කම ඔබට විශේෂ ස්කිල් එකක් ඇති වෙන්නට ඕන. ඔබ පොතක් පතක් කියවත් ධර්මයේ නාමයෙන් ඔබ ධර්ම දේශනාවක් ඇහුවත් දහම් පන්තියකට ගියත් භාවනා පන්තියකට ගියත් ඒ ස්ථානෙන් ඒ පොතපතින් ඔබ කියවන්නේ අහන්නේ පුහුණු කරන දේ මොකක්ද? ඒක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොතෙන්ටද ඇතුළත් වෙන්නේ කියන එක දැනගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. මෛත්‍රී භාවනා වඩනවා නම් ඒක කොතෙන්ද දෙන්නේ? ඒක සම්මා සංකල්පයට එන්නේ. සිල්වන්ත බව තියෙනවා නම් කොතෙන්ද දෙක එන්නේ? ඒක සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවයට එන්නේ. යම් කිසි කෙනෙක් හිතේ කර්මණක තියාගෙන සතිමත් වෙන්න කියනවා නම් ඒ හිත සමාධිමත් වෙච්ච වෙලාවේදී හිතේ ස්වභාවය මොකද්ද? ඒ තමන් ඉන්නේ ලෞකික සම්මා සමාධියේද නැත්නම් ඒ ලෞකික සම්මා සමාධිය උපයෝගී කරගෙන ඔබ ලෝකෝත්තර සම්මා ඥාන සම්මා යුක්තියට යන්නට ඔබ ඒක පදනම් කරගත්තද නැවනද කියලා ඔබට ඊටාම තියෙන නුවණක් තියෙන්න ඕන. ඒ නිසා ඔබ පල්ලෙහා මට්ටමේ දේවල් වල නවතින්නේ නැහැ. මේක ඔබ හරියට දැනගත්තොත්. කාරණා දෙකක් ධර්මයේ සඳහන් වෙන එකක් උත්පාද නිරෝධය, අනිත් එක අනුත්පාද නිරෝධය කියලා කාරණේ. උත්පාද නිරෝධය කියන්නේ හටගත්තු දෙයක නිරෝධය දැකීම. දැන් අපේ ශරීරයේ එක තැන තියෙනවා. හුස්ම ඉහළට ගත්ත පහළට ගියා. මේ ඇති වෙච්ච දෙයක නිරෝධය දකින්න එක. මේක සාමාන්‍ය ලෝක කෙනෙකුට බලන්න පුළුවන්. දැන් තමන්ගේ ශරීරය රිලැක්ස් වෙලා යනවා කියලා බලනවා. මොලෙන් ටිකක් හිර වෙලා වගේ තිමිච්ච එක දැන් රිලැක්ස් වෙනවා කියලා දකිනවා. මේකත් තමයි රූපේ මත යැපිලා රූපේ මත පිහිටලා කරන දෙයක් කියලා දකිනවා. මේක දැක්කට වරදක් නැහැ. හැබැයි අපි මේක මොකටද කරන්නේ? මේක කරන්නේ මෙතනින් අපි සතුටටපත් වෙලා ඉන්න නෙවෙයි. මේ හිතේ සමාධිමත් බව ඇති කරගෙන මේ ශරීරය ආහාර අවිද්‍යා කර්ම ආදී දේන් හටගත්තු මේ ශරීරය ආහාර සමුදයෝ රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ කියලා දකින්නයි මේ සමාධිය ඇති කරගන්නේ. ඒ නිසා එතෙන්දී මුලටම හිත තියෙනවා ප්‍රතිඵලයේහි ආදීන වේ දකින්න නෙවෙයි යන්නේ. ඒ ඵලය ඒ ප්‍රතිඵලයේ නිර්මාණය වෙන්න හේතුවම නැති කිරීම හේතු ඝාතක අනුත්පාද නිරෝධයේ මට්ටමටයි අපි මේ ධම පුරුදු කරන්නේ. සාමාන්‍ය මාර්ගයේදී බාහිර පුද්ගලයන්ට මෛත්‍රිය වඩන්න, පඨ ව්‍යාපෝ තේජෝ වායෝ වල ස්වභාවය බලන්න, අසුභය මෙනෙහි කරන්න, මරණ අනුස්සතිය වඩන්න, කයෙහි කය අනුව බලන්න කියලා තියෙනවා. ඒ මාර්ගය. මාර්ග සත්‍යයක් තියෙනවා. මාර්ග සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ කරුණු හටගන්න හේතු වෙච්ච මුල්ම හේතුව දකින එක. මුලින්ම ඇති වෙච්ච ස්කන්ධ පංචකයේ පදනම් කරගෙනයි මේ තමා යමක් දෙයක් ගැන දැන් මේ හිතන්නේ. එතකොට අන්නේ හිතන දෙයට පදනම් වෙච්ච මුල් හේතුව විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයේ දැන් හටගෙන නිරුද්ධ වෙලා මේ තියෙන කියලා දකිනකොටම අර බාහිර රූපයට අපි යැපෙන්නේ නැහැ. ඔහු උපේක්ෂාවටපත් වෙනවා. එතකොට උඩ බාහිර දැන් මේ මොහොතේ පේන දේ ඕනනම් සුබ දෙයක් හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්, අසුබ දෙයක් හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්, ඕනනම් උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. උට අදාළ වෙන්නේ ඔහු දන්නවා දැන් මේ නිරුද්ධ වෙච්ච රූපයක් දැන් මේ මනසින් බලන්න කියලා. ඊටම සරල උදාහරණයක් කියනවා නම් අපි අහසේ තාරකාවක් බලනකොට ඇතැම් විට අපිට පේන ගැලැක්සියක්. ඒ ගැලැක්සිය මීට අවුරුදු 100 ගානකට කලින් විනාශ වෙලා තියෙනවා. ආලෝක වර්ෂ 100 ගානක් ඈතින් තියෙන ගැලැක්සියක් අපිට දැන් මේ පේන්නේ. ඒක පේනකොට ඒ තියෙන තැනවත් ඒ ගැලැක්සිය දැන් නැහැ. ඒක විනාශ වෙච්ච ගැලැක්සියක් දැන් මේ පේන්නේ. අපේ ඇහැට ආලෝකයෙන් ආලෝක වර්ෂ 100 ගානක් ඒ තාරකාවෙන් දැන් ඇවිල්ලා. පින්නතුනේ ආලෝක වර්ෂ 100 ගානක් ඈතින් ආපු ගැලැක්සි ආලෝකය වගේ තමයි ඔබ මේ වෙලාවේ ඇසින් දැකලා ඉන්න රූපය ඔබට පේන කොටත් එහෙමයි. මේ දෙක වෙනසක් නැහැ. ඔබට මේ මොහොතේ පේන රූපය ඒ රූපයත් ඔබ තේරුම් ගන්නකොට ඒ මුල් රූපයත් ඒ ඇසත් චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් නිරුද්ධ වෙලා
ඔබ දැන් මනෝවිඤ්ඤාණය තමයි තේරුම් ගන්නේ. අන්නේ තේරුම් ගන්න මනෝවිඤ්ඤාණයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන ස්වභාවය. පින්නතුනි මේක පිළිබඳව අපට සද්ධා මාත්‍රයක් හරි ඇති වුණොත් අපි බුදුහාඳුරන්ගල වඳින්නේ මීට වඩා ගෞරවයෙන් පින්නතුනි. අපි දෑත එකතු කරලා පසඟ පිහිටුවලා වඳින්නේ මේ දුකේ නිදහස් වෙන මාර්ගය නේද මේ බුදුහාඳුරෝ මේ මෙච්චර කලක් දුක් මහන්සියලා තේරුම් ගත්තේ කියලා. මේ දහම් පණිවිඩය නේද මේ වසර 2500ක් හාමුදුරු ඉතාම අමාරුවෙන් ආරක්ෂා කරගෙන ඇවිල්ලා අද අපට දුන්නේ මේ මැසේජ් එක නේද කියලා අපට තේරෙනවා. පින්නතුනි අවබෝධයත් එක්ක අපට කරන්න බැරි කැපවීමක් නෑ. සියලුම කැපවීම අපි මේ ධර්ම වෙනුවෙන් කරනවා. අන්න ඒ බුද්ධ රත්නයට අපි උපරිම ගෞරවය දක්වනවා. ඒ ධර්මයට අපි උපරිම ගෞරවය දක්වනවා. ඒ සංඝ රත්නයේ අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍රයේ විදියට අපි හදවතේ දරාගෙන මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේ ධර්මයේ මගේ සංඝ රත්නයේ මගේ කියලා මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන අපි කොතන ගියත් අපේ වටේ ඉන්න රත්නයන් මණික්කට බවට පත් වෙනවා. ඒ මණික් වල ආලෝකයෙන් අපේ දිව්‍ය මඟ බබලවමින් අපි හැම වෙලාවෙම කාලය ගත කරනවා. හොඳයි පින්නතුනි අද අපි මේ සාකච්ඡා කළේ අපට ලැබිලා තියෙන වෙලාව අනුව කල්යාණ මිත්‍ර සූත්‍රය. ඉතින් මේ ධර්ම දේශනා මාලාවෙහි ආරම්භක ධර්ම දේශනාව ලෙස කල්යාණ මිත්‍ර ආශ්‍රය අපේ ජීවිතේට කොච්චර වැදගත්ද? එයින් අපට ලැබෙන ආරස්නික මාර්ගයත් ඒ ආරස්නික මාර්ගයේ තුලම අපි අඛණ්ඩ වෙන්නට උත්සාහ ගැනීමේ වැදගත්කම අප මේ සාකච්ඡා කළේ. ඉතින් මේ කරුණ පිළිතුරෙන් අපට දිනකට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නට ඕන. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී මේ කරුණ අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනව නේද? පාඩම් කරලා තියෙනවනේ. දහම් පාසල යන කාලේම මේ කරුණ වලට පාඩම් කරලා විභාගෙට ලකුණුත් ගත්තනේ. පින්නතුනි ලකුණු ගත්තෝ අපි බලන්න අපි කොච්චරනම් ජීවිතයෙන් Tamanටම තමා ලකුණු දීගත්තද මේකෙන් කියලා. කොයිතරම්නම් මේ කරුණ වටත් එක්ක අපේ ජීවිත පවත්වා ගත්තද කියලා තමන් බලන්න. දහම් පාසල් විභාගේ, දහම් පාසල් අවසාන විභාගේ, ධර්මාචාර්ය විභාගයෙන් හොඳින් පාස් වෙන්නේ නැතිනේ. ඒ පාස් වෙච්ච අපි බලන්න ඒ ධර්මයෙන් කොච්චර අපේ ජීවිතේ පහන් වුණාද, කොයිතරම් ජීවිත ආලෝකවත් වුණාද කියලා බලන්න. ඉතින් මේ හැමදේනම බොහොම සත්පුරුසය නිතර ධර්මයේ ප්‍රගුණ කරන අය යම් පමණකට හරි ඔබ පුහුණු කරලා තියෙනවා. නමුත් ඒකේ උපරිමයේ කර අපි යන්නට ඕන පින්නතුනි. මේ අපට ලැබෙච්ච ඉතාම දුර්ලභ අවස්ථාව අපට වටිනාම දේ අපේ ජීවිතය අපේ හිත ඒ හිතට වටිනාකම ලැබෙන නම් අපි ඒ හිතට ධර්ම එකතු කරන්නට ඕන. ඉතින් ඒ ධර්මයේ තමන පියවරක් පාසාම ගන්න හුස්ම රැල්ලක් පාසාම අපි අකණ්ඩව ධර්මයේ සමග ජීවත් වෙන්නට ඕන. ඒ ධර්මයේ සමග ජීවත් වීම කියලා කියන්නේ සතිපට්ඨාන ජීවත් වීම. ඒ සතිපට්ඨාන ජීවත් වෙනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනවා. ආරෂ්ඨික මාර්ගයේ සම්පූර්ණ වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. තිනේ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනි මේ පින්කම ඊටාම සාර්ථකව සිදු කරගන්නට විශේෂයෙන් මේ ස්වාමීන් වහන්සේලා උදව් උපකාර කළා. ඉතින් දවස් කීපයක්ම මේ සඳහා නිදි වරාගෙන කටයුතු කළා. ඔබ ඉතින් මේ වෙලාවට හෝරා කිහිපයකට මේ ස්ථානට ඇවිල්ලා වාඩි වෙලා හිටියත් මේ පිටුපස්සේ ස්වාමින් වහන්සේලාගේ විශාල කැපවීමක් තියෙනවා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලාගේ කැපවීම මතයි ඔබ ඊටාම පහසුවෙන් මේ පින්කම් මේ විදිහට සිදු කරන්නේ. ඒ වගේම මේ ආකාරයට පින්කම් සිදු කරන්න පුළුවන් විදිහට මේ විහාරස්ථානය අද තියෙන මට්ටමටපත් කරන්නට වසර 40ක කාලයක් බුද්ධ ධර්ම සොසයිටියේ පින්නතුන් කටයුතු කළා. එනිසා ඔබ මේ ධර්ම ලාභය ලබන හැම වෙලාවකදීම ඒ හැම දිනම අපි හදවතින්ම සිහිපත් කරලා හැම දිනාටම පින් දෙන්නට ඕන, ආශිර්වාද කරන්නට ඕන. පින් පින්නතුන් හුඟක් වාසනාවන්තයි මේ වගේ විහාරස්ථානයක් ලබාගෙන මේ වගේ ඊටාම පහසුවෙන් පින්කම් කරන්නට ඔබට මේ පරිසරය සකස් වීම පිළිබඳව. ඉතින් හැමතිස්සෙම ඔබේ වාසනාව, ඔබේ ගුණය පේනවා. ඉතින් මේ විහාරස්ථානයේ වැඩ සිටින නායක හාමුදුරුවෝ දැස බැලුවත් උන්වහන්සේ වයෝවෘද්ධම ස්වාමින් වහන්සේ ලෙස මේ ප්‍රදේශයේම බබලමින් වැඩ ඉන්නවා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් මෙහි වැඩ ඉන්නවා. ශ්‍රී ලංකාවේ ඉඳලා වැඩම කරලා. ඉතින් උන්වහන්සේ ලොකු කැපවීමක් මේ සිදු කරන්නේ. ඉතින්
ධම්මපීති හාමුදුරුව වහන්සේ ප්‍රධාන ඒ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ගමන් මඟ සඵල වේවා ආලෝකවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ සියලු පින්කම ආනිසංසයෙන් ඔබ අප හැම දිනාටම උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නින්භයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ. සාදු